හර්දිප්ලේ ලෝකෙට හොඳක් උනේ. ඒ හොඳ ඇත්තටම කාලයක් යද්දි බහුදා සමාගම් කිරීම මොකද්ද? උන්ට ඕන විදිහට හදාගත්තා. හරි? ඒ තුල එන්න දුප්පතට වල ගැටලු ඇති වුණා. වාසිත් තිබුණා. අවාසිත වැඩිපුර ඇති වුණේ. තේරුණාද? මම අවාසි පැහැදිලි කරා. මේ එදා පාඩම ආයෙත් සාරාංශ කරනවා. එදා ලොග්ගේ චරිත කට්ටිය ඉන්නවනේ. නේද? ඒ නිසා අවාසිත් තිබුණා පුතේ. අවාසි තමයි මම පැහැදිලි අවාසි ගත්තා. මොකද්ද? දිගු කාලීන සෞඛ්‍ය ආදරණ ලෝකේ පුරා ගොඩනැගීම. නේ? ග්‍රාමීය දරිද්‍රතාවය තවදුරටත් වර්ධනය වීම. සාම්ප්‍රදායික කෘෂිකාර්මික බීජ යෙදවුම් සංස්කෘති ඉවත් වීම. නේද? ඊළඟට ගුවා බහුදා සමාගම් පෝෂණය වීම. තේරුණාද? තව ගත්තා ගැටලු මොකද කිව්වේ? තව ගැටලු ගත්තොත් හරිද? ඕව අර මේ ස්වභාවික පරිසර ඇතුළේ ගැටලු ටික ජල දූෂණය වගේ දේවල් ඇති වුණා. තේරුණාද? හිතකර ජීවීන් මෙන්ම අහිතකර ජීවීන් මෙන්ම හිතකර ජීවීන් කුෂි බිම් වලින් ඈත් වුණා. වසගහදී ඈත් වුණේ. නේද? බිම් ලවණීකරණය වුණා. ජල දූෂණය වුණා. නේ? ඔගේ ගොඩාක් අවාසි කිව්වා. හරිද? right. ඒ වගේම අද මම කතා කරනවා හර්දිප්ලේ වාසි. තේරුණාද? එදා වාසි ටික මම දුන්නද කියලා මතකත් නැහැ මට. තේරුණාද? අද දෙන්නේ වාසි. නේ? චුට්ටක් මම මයික් ඔන් කරන්නම්. මල්ලි පොඩ මයික් ඔන් කරන්නකෝ. පැහැදිලි? හරි. හර්දිප්ලේ වාසි. තේරුණාද? පොඩ ඔන් කරලා මුටි ඔන් කරා. මේ කතා කරලා වෙයි කරලා. හර්දිප්ලේ වාසි තියෙන්නේ. හරිද? ඒටි බලමු. මට කිව්ද හර්දිප්ලේ වාසි තියෙන්නේ. හරි. චුට්ටක් මම මයික් ඔන් කරන්න කට්ටිය විනාඩියකට තමත් එක්ක කතා කරන්න පොඩ්ඩක්. හරි. පොතේ හර්දිප්ලේ වාසි නේද තියෙන්නේ මාතෘකාව? ඔව් ඔව්. හරි. ඔව් සර් වාසි. ඒ මාතෘකාව කවුන්ට් එක ලිව්වේ නැහැ නේද? නෑ 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 ලිව්වේ. හරි. එහෙනම් දැන් ආයෙත් ඔෆ් කරනවා මම. හරිද? ඒ නිසා බලාගන්න. හර්දිප්ලේ වාසි. හරි. අනුමාත්‍ර ලියන්න හර්දිප්ලේ වාසි කියලා. හරි. බලාගන්න දැන් මේ හරි. ළමයි හර්දිප්ලේ ඇත්තටම හරි. හර්දිප්ලේ අවාසි වලට වඩා වාසි අඩුයි. තේරුණාද? වාසි අඩුයි. වාසි ටිකයි තියෙන්නේ. ඔව් සර්. මොනවද වාසි තියෙනවා? එකක් තමයි පුතේ හොඳමත් ගන්න මම කියලා දෙන්නම්. මම නෝට් එකේ දෙන්න මම පැහැදිලි කරලා ලස්සන දෙන්නම්. දැන් අහගන්නකෝ. එක ප්‍රධාන වාසියක් තමයි හරිද? කෙටි කාලීනව ලෝක ආහාර නිෂ්පාදනය ඉහළ ගියා. ආහාර නිෂ්පාදනය ඉහළ ගියා. ආහාර ඉහළ යාම. නිෂ්පාදනය ඉහළ යාම. තේරුණාද? කියන්නේ කෙටි කාලයක් තුළ පුතේ ලෝකේ කුෂි නිෂ්පාදනය වැඩි වුණා. ඒක සාම්ප්‍රදායික බීජ වර්ග නෙවෙයි තිබුණේ. තේරුණාද? හර්දිප්ලේ හඳුන්වා දුන්නා කෙටි කාලයකින් වැඩි අස්සන ගන්න පුළුවන් බීජ. තේරුණාද? මාස 2කින් 3කින් පූදින බීජ වර්ග හඳුන්වා දුන්නා. තේරුණාද? මම වලට කිව්වා අර පිලිපීනේ හරහා ආපු විවිධ නමක් දුන්නා IRV. තේරුණාද? කියන්නේ උසස් තත්ත්වයේ ඇට වර්ග, බීජ වර්ග, යන්ත්‍ර වර්ග ලෝකෙට ආවහන්දා කෙටි කාලයක් තුළ ආහාර ගන්න පුළුවන්. හරි. ඒ කෙටි කාලයක් තුළ හොඳ ඵලදායී ආහාර පරිභෝජනය කිරීම අනුපතේ පැහැදිලිවම ලෝක කුෂිකාර වැඩි වෙන හේතුවක් වුණා. බඩගින්නේ මැරෙන මිනිස්සු නැති වුණා මේකේ. අඩු වුණා මේකේ. තේරුණාද? ඇයි අර සාම්ප්‍රදාය අක්කර 1000 ගණක් අක්කර 50ක් 60ක් 100ක් 200ක් අරගෙන වගා කරද්දී අපි ඊට වඩා මිනිස්සුගේ කටයුතු හොඳයි මේක. තේරුණාද? ඒ කියන්නේ තේරුම් ගන්න මුතේ කෙටි කාලයක් තුළ අපි දැන් අපේ රටේ තිබෙන සුවඳැල්, මාවි, පීනැටි මේ හැම බීජයක්ම කොච්චරනම් කාලයක් ගියද මාස 6ක් 7ක් ගිය ආශ්‍රණයක් ලබා. හැබැයි දැන් තියෙන මේ වර්ගයක්වත් මාස 6ක් 7ක් යන්නේ කෙටි කාලයකින් පඳුරු ගොඩක් ගන්නවා, කරල් ගොඩක් එනවා. නේ වී විතර නෙවෙයි එළවලු පළතු හැමදේම ගත්තා. ඒත් මේ වට්ටක බලන්න චූටි වෙලා හැබැයි කෙටි ගොඩක් හැදෙනවා. ඉස්සර අපේ ඉන්න සාම්ප්‍රදායික හේන් වට්ටක් ගත්තොත් ඉඩම පුරාම වට්ටක වෙලා යනවා. හැබැයි ගෙඩියයි දෙකයි. තේරුණාද? නේ පත්තක ගත්තත් කැකිරි ගත්තත් ඒ ඉක්මනට දැන් ඉස්සරවල හිතන්නකෝ. ඉස්සර අපේ තිබිච්ච හේන් මේවා හේන් ටක්කාලි නේ හේන් ටක්කාලි මම කියනවා මම දැක පාරාණික් අඩයක් ගාව දිනනවා. හරිද? ඒ හේන් ටක්කාලිදී මෙන්න මෙහෙම අමුතු ගෙඩිය. අර ලස්සනයි ගෙඩිය. තේරුණාද? ඒ හේන් ටක්කාලි වල පොත්ත හරි තුනි. තේරුණාද? පොත්ත හරි තුනි. හැබැයි හරිම ඇඹුල්. පොල් සම්බකට දැම්මට පස්සේ මාර විදිහට පොල් සම්බක කන්න පුළුවන්. මාර ඇඹුලක් තියෙනවා. හරි රසයි. නේ හේන් කැගිරි ගත්තොත් පොත්ත හරි තුනී ටක්ගල කරලා හරි සුවඳයි. තේරුණාද? ඒ ගස් ලැබු ගත්තත් ඒ හැම දෙයක්ම හරි අපිට අපේ බීජනේ අපිට ආවේනික අපිට ගැලපෙනවා ඒවා. නමුත් ඔබ බලන්න හර්දිප්ලේ හඳුනා දුන්නු මෑත කාලේ නර දින තක්කාලේ ගියා බලන්නකෝ. නේ අර පොත්ත හරි මහතයි නේද? අම ගණයි නේද? ඒවෙන් ගැහුවට තැලෙන්නේ නැහැ. නේ උඩ දාලා කරනවා කොච්චර රතුණත් තැලෙන්නේ නැහැ. දැන් ගස් ලැබ බලන්න. ඉස්සර ගස් ලැබ වෙඩි පාට වලකම කන්න පුළුවන්. නේ කියන්නේ ලාවට කහ පාට වෙදි කන බලක් ලැබෙනවා. හැබැයි දැන් තියෙන ගස් ලැබු කහම කහ පාටයි. එබේ නැගිලින් උඩ එබෙන්නේ.
නේ අර අමුතු රසය අමුතු පාටක් අර කටයි තේරුණාද එහෙනම් හොඳටම තියාගන්න එකක් තමයි කෙටි කාලේට ආහාර නිෂ්පාදනය කියලා කියන්නේ මේ පොඩි කාලය තුළ ආහාර නිෂ්පාදනය තව එකක් තමයි වාසියක් පුතේ මේ කියන්නේ දෙවෙනි වාසිය තමයි ගොවීන්ගේ කටයුතු කාර්යක්ෂම වුණා කාර්යක්ෂම වුණා ඒ කියන්නේ කුෂි කටයුතු හොඳේ කුෂි කටයුතු අන්න කාර්යක්ෂම වීම ඒක හොඳ වාසියක් ඒකෙන් දුර මෙහෙමයි බලාගෙන මේ ඒ කියන්නේ ඉස්තර දෙන්නේ පුතේ අද වගේ යන්ත්‍ර තේරුණාද ඉස්තර ගෝයන් ගියායේ ගෝයන් කපන්න මාසයක් යනවා පාගන්න සතියක් දෙකක් විතර යනවා මේ හරීම හිමින් වැඩ වෙයි නමුත් දැන් නම් අක්කරේ මැෂින් එක දැම්ම ගමන් කපලා පෑගිලා උලන් ගිහිල්ලා ඔක්කොම වෙනවා කාර්යක්ෂම වීමක් නේ අර ගොඩාක් කටයුතු ඉක්මනින් කරගන්න පුළුවන් ඒ නිසා ඒ අමතර කාලය ගොවීන්ට වෙනත් දෙයකට යොමු කරන්න පුළුවන් තේරුණාද ඒ වැය කාලය වෙනත් දෙයකට යොමු කරනවා ඒක ඒකිනුත් ආදායමක් ගන්න තේරුණාද ඒ නිසා ගොවීන්ගේ කටයුතු කාර්යක්ෂම ට්‍රැක්ටරෙන් ආවම ටග්ගල යාවේ නෑ වහරක්ගේ මුදල්ලෙන් ආනවා වගේ නෙවෙයි නේද ඒ නිසා ඉතාම ඉක්මනින් අන්න පුතේ කුෂි කාර්යතු කාර්යයන් කරගන්න පුළුවන් වුණා ඒක ඉතා පැහැදිලි හොඳ වාසියක් කුෂි කාර්යතු කාර්යක්ෂම වීමෙන් එන්න අර කාර්යයන් ඉහළ ගිහිල්ලා වර්ධනය වෙලා අන්න ගොඩක් මුස්කේ ආර්ථික වාසිය ලැබුණා තේරුණාද තවත් එකක් තමයි මේකේ හොඳ වාසියක් අහගන්න ආර්ථික විප්ලවයෙන් අපිට වෙච්ච හොඳ වාසියක් තමයි පුතේ මොකද දන්නවද මිනිස්සුන්ගේ අන්න ආර්ථික මට්ටම් ඉහළ ගියා ආර්ථික මට්ටම් හරිද ආර්ථික මට්ටම් ඉහළ යාම ආර්ථික මට්ටම් සංවර්ධනය වීම ඒ කියන්නේ මෙහෙමයි මම කතා කරනවා ඒ කියන්නේ සාම්ප්‍රදායික වී ගත්තොත් සාම්ප්‍රදායික එළවලු පළතුරු අපේ රටේ ගත්තොත් ඒ වගේ ලොකු අපි හිතපු තරම් අස්වැන්නක් ලැබුණේ තේරුණාද හැබැයි ආහාර අස්වැන්න වැඩි වෙන්නම හදපු නේ දැන් දින වී වර්ග වලින් දැන් දින එළවලු පළතුරු වලින් අනුපති ලොකු නිෂ්පාදනයක් ලැබෙනවා මේ හරිත විප්ලවයෙන් හඳුනා දුන්නු වට්ටක කියන්නේ බණ්ඩක කියන්නේ පත්තක කියන්නේ බඩගලු කියන්නේ ඒ වගේ පුතේ ගොඩාක් ගෙඩි හැදෙනවා තේරුණාද ගොඩාක් ගෙඩි හැදෙනවා ඒ ගොඩාක් ගෙඩි හැදුනම ඒව විකුණන ලොකු ආර්ථිකමය ලාභයක් ගන්න පුළුවන් තේරුණාද වී ගත්තත් ඒ වගේ ලොකු ආර්ථික වාසියක් ගන්න පුළුවන් ඒ ඉහළ ආර්ථික වාසි ලැබීම ඉතින් ඉහළ ආර්ථික වාසි ලැබීම පොදුවේ සමස්තයක් සුපේ රටේ ආර්ථික දියුණුවට හේතුවක් වෙනවා තේරුණාද රටේ දලදාති නිෂ්පාදනය කියලා කියා ඒක නිසා ඒක පොදුවේ පළවෙනි දේ ගත්තොත් පවුලට හොඳ තත්ත්වයක් පවුලේ ආර්ථික විහිදෙන හේතු වෙනවා මොකද්ද අර ඒවා විකුණන ලොකු අස්වැන්නක් ලැබීම තේරුණාද පුතේ රයිට් ඒ නිසා රටක ආර්ථික මට්ටම වැඩි වෙන්න ඒක හේතුවක්. රටක ආර්ථික මට්ටම සංවර්ධනය වෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ වගේම අන්න පුතේ තව ගන්න පුළුවන් මේ කෙටි කාලන ආවිෂ්කාර ඉල්ල ගියා. කුෂිකඩු සංවර්ධනය වුණා. ආර්ථික මට්ටම ඉහළ ගියා. ඒ වගේම අන්න පුතේ හොඳ වාරි ව්‍යාපෘති ජල සම්පාදන ක්‍රම ආවා. ජල සම්පාදන අන්න ක්‍රම දියුණු වුණා. ජල සම්පාදන ක්‍රම දියුණු වුණා. ඒ කියන්නේ මෙහෙමයි. හරිද? සෑම තුන්වන ලෝකේ රටකම පුතේ අන්න හරිත විප්ලවයත් එක්කම පුළුල් වාරි ව්‍යාපෘති ගොඩ නැගුණා. ඒ කියන්නේ බං රට පුරා නේ අපේ රටවල් පුරාම හොඳට අනුගේ ජල සම්පාදන සේවා දියුණුවා. ඒ කියන්නේ අපේ ලංකාව ගත්තත්, ඉන්දියාව ගත්තත්, චීනය ගත්තත්, බංග්ලාදේශය ගත්තත්, ඉන්දුනීසියාව ගත්තත් මේ හැම රටකම යුරෝපේ හැම රටකම අනුගේ හොඳ වාරි ව්‍යාපෘති ගොඩ නැගුණා. තේරුණාද? ඒ වගේම වගා කරන ප්‍රමුදිත අන මහා දෙවන්ත යායවන් නේ දැන් යුරෝපේ තිරිඟු අපර දහස් ගණන් වගා කරනවා. නේ ඒ වගේ කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රම අපේ ලංකාවේ බිඳු ජල සම්පාදනය නේ වතුර මල්ලයි කරන්නේ ඒ වගේ විස්තෘත සම්පාදනයේ තියෙන ජල මේ වගේ එක එක හොඳ කාර්යක්ෂම සම්පාදන ක්‍රම මහා වාර ව්‍යාපෘති අපේ රටේ වික්ටෝරියා රන්දිගරනේ මාදුරුවේ කුරුම් මේ මොකද උඩවල ලුණුගමේ ඒ වගේ ජලාශය ව්‍යාපෘති නිර්මාණය කරා ඒ වගේ වතුර රංගිල මහා කුෂිබිම් සංවර්ධනය කරා තේරුණාද ඒ වගේ පැති හොඳුනා තේරුණාද නිසා අන්න ඒව දරුවනේ හොඳක් නෙවෙයි තේරුණාද නම් සාම්ප්‍රදායික ක්‍රමයක නෙවෙයි නවීන ලෝකෙට ගැලපෙන කුෂි නිෂ්පාදනය කරන්න වැඩි වන ජනගහනයට සරලන ආහාර නිෂ්පාදනය කරන්න මේකෙන් පුළුවන් වුණා. ඇත්තටම ලෝකේ ඉන්න ජනගහනය වැඩි වෙනවනේ. තේරුණාද? ලෝකේ ජනගහනය අද ඉන්න කට්ටිය නෙවෙයි හෙට ඉන්නේ. දැවැන්ත වර්ධන ලෝකේ මැරෙන කට්ටිය අඩුවෙන් හිමින් මැරෙන්නේ. නමුත් ඉපදෙන කට්ටිය හොගල වැඩි වෙනවා. එහෙනම් මේක දැවැන්ත දෙයක්. මෙහෙම ගත්තොත් ලෝකේ තරජයකට ගත්තොත් ඔර දන්නවා. හරිද? අර ජනගහනය වැඩි වීමක් තියෙනවා ඉන්නේ. මැරෙන අඩු ඉපදෙන හොගල. එහෙනම් වැඩි වෙන කොරෝනා වලින් මැරුණා. ඒ ඉපදෙන වැඩි පුතාම. මේ නිසා ඒ වැඩි වෙන ජනගහනයට සරලන දැවැන්ත ආහාර නිෂ්පාදනය කරන්න අනිවාර්යයෙන්ම මේ වගේ ක්‍රම ලෝකෙට ඕන. හරිද? මේ වගේ ක්‍රම ලෝකෙට ඕන නිසා ලෝකේ බඩගින්න නිවන්න වැඩි වෙන ජනගහනයට සරල ආහාර නිෂ්පාදනය කරන්න මේ ක්‍රම ඕනි. තේරුණාද? ඒ නිසා ආහාර පිළිබඳ ලෝකේ හොඳකුත් වුණා. නේ? ආහාර පිළිබඳ ලෝකේ හොඳකුත් වුණා. ඒ නිසා ඒවත් අපි ගමු චුට්ටු චුට්ටු. හරිද? එහෙනම් ආහාර පිළිබඳ ආවාස ටික කිව්වනේ. ඇත්තම වාස ටික වෙන වෙනම ගන්න. හරිද? පොඩ්ඩක් කියමු කට්ටියත් එක්කම. දැන් නෝට් එක ලියන්න ලස්සනයි. බලන්නකෝ.
හරි. හරි ප්ලේ වාසි කියලා ලියන්න. මට කෙලින්ම තන මතක තියෙනවා. ඉතින් මේ එකෙන් හරි. මයික් ඔන් කරා මං. ඇහෙනවනේ මාව? ඔව් සර්. හරි ප්ලේ වාසි ප්ලේ මාත් එක්ක පොඩි නෝට් එකක් ඉස්සරහට ඉල කමු. උදේ පොඩි කීයක් මම විස්තර කරලා කියන්නම්. හරි විප්ලවය තුල ලස්සන ලියමු. හරිත විප්ලවය තුල බරපතල හරිත විප්ලවය තුල බරපතල හරිත විප්ලවය තුල බරපතල समाज आर्थिक भारत विप्लव बरपतल समाज आर्थिक पारिसरिक ගැටලු ඇති වූවද समाज आर्थिक पारिसरिक ගැටලු ඇති කළද බොහෝ වාසිදායක තත්ත්වයන්ද හඳුනාගත හැකියි. 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 विशेषण මේවා මගින් අප ඒවා මගින් මේවා අප වර්ග කිහිපයක් අතේ මේවා අප අංශ කිහිපයක් අතේ වෙන වශයෙන් පැහැදිලි කරයි. අංශ කිහිපයක් අතේ වෙන වශයෙන් පැහැදිලි කරයි. එක ලියුම් ටක් ගාලා එක අංක දාලා කල්පනා ලියන පුතේ එක හරිද? එක වෙන වශයෙන් හඳුනාගත හැකිය. එක ගෝවින්ගේ කුෂිකටු වඩාත් කාර්යක්ෂම වීම. කල්පනා ලියන්න. ගෝවින්ගේ කුෂිකටු වඩාත් කාර්යක්ෂම වීම. 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 දෙක වැඩිවන ජනගහන සරලන ආහාර නිෂ්පාදනයන් සිදු කළ හැකි වීම. වැඩිවන ජනගහනයට සරලන ආහාර නිෂ්පාදනයන් සිදු කළ හැකි වීම. වැඩිවන ජනගහනයට සරලන ආහාර නිෂ්පාදනයන් සිදු කළ හැකි වීම. 3 බිම් ඒකකයකින් ලබන සමස්ත අස්වැමු ඉහළ යාම. බිම් ඒකකයකින් ලබන සමස්ත අස්වැමු ඉහළ යාම. අස්වැමු වැඩි වුණා.
තුන දහ කරද මන්දා තුනද හතර හතර ගෝවින්ගේ ආකල්ප අර සම්පත මත දෙවියන්ගේ හන්දා දෙවියෝ තරහ වෙලා වගා විනාශ වුණා. එහෙම නැහැ. ගෝවින්ගේ මොකද සාම්ප්‍රදායික මත ගෝවින්ගේ සාම්ප්‍රදායික මත අදහස් ගෝවින්ගේ සාම්ප්‍රදායික මත අදහස් වෙනස් වීම ගෝවින්ගේ සාම්ප්‍රදායික මත අදහස් දැනුම් වෙනස් වීම ගෝවින්ගේ සාම්ප්‍රදායික මත අදහස් දැනුම් වෙනස් වීම පහ මේකෙන් ලියන්න පහ කුෂිකර්මය හා සම්බන්ධ ආයතන කුෂිකර්මය හා සම්බන්ධ ආයතන වරහන්දාලා ණය දෙන ආයතන උපදේශන පරිශන ආයතන වර්ධනය වීම 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 ඉතින් ලියන්න පරිශන ආයතන වර්ධනය වීම පහයි නේද තව එකක් समस्त आर्थिक वर्धनයන් समस्त आर्थिक वर्धनයන් ඉහළ යාම හා රටේ ආර්ථිකයන් සංවර්ධනය වීම රටේ ආර්ථිකයන් සංවර්ධනය වීම මේ ටික මම ආයෙ කියලා දෙන්නද නෝට් එකේ දීලා ආයෙ කියලා දෙන්නද නෝට් එක දෙන්න සර්. ඔව් ඒක දැන් නෝට් එකේ කියලා දෙමු. හරිද? පළවෙනි කරුණ කිව්ව මොකක්ද උදේ මම මතක නැහැ. මොකක්ද හරිද පුලේ පළවෙනි වාසිය කිව්වේ? අහුන්නේ ආයෙ කියන්නේ? ගෝවින්ගේ කෘෂිකාර්මික කටයුතු වඩාත් කාර්යක්ෂම වීම. හරි විස්තර කරමු. හර්දිප්ලේ සමග අනුච්ඡේදයක් හර්දිප්ලේ සමග ලෝකේ පුරා හරිත විප්ලවය සමග ලෝකේ පුරා දැවැන්ත කුෂි යාන්ත්‍රීකරණයක් හරිත විප්ලවය සමග ලෝකේ පුරා දැවැන්ත කුෂි යාන්ත්‍රීකරණයක් හරිත විප්ලවය සමග ලෝකේ පුරා දැවැන්ත කුෂි යාන්ත්‍රීකරණයක් ගොඩනැගුණි දැවැන්ත කුෂි යාන්ත්‍රීකරණයක් ගොඩනැගුණි විශේෂයෙන්ම පස පෙරළන යන්ත්‍ර පස අනිත් පැත්ත ගන්න මැෂින් පස පෙරළන යන්ත්‍ර රසායනික උපකරණ රසායනික බෙහෙත් මොකද්ද සර්? රසායනික බෙහෙත් වරහන් දාලා වල්නාශක කෘමිනාශක පොහොර වල්නාශක කෘමිනාශක පොහොර භාවිතයන් ඉහළ ගොස් හරිද? පොදුවේ වඩා දියුණු කුෂිකාර්මික සංවර්ධනයක් වෙත
වඩාත් දියුණු කෘෂිකාර්මික සංවර්ධනයක් වෙත වඩාත් දියුණු කෘෂිකාර්මික සංවර්ධනයක් වෙත හරි තුන්වන ලෝකයේ රටවල ප්‍රජාව තුන්වන ලෝකයේ රටවල කුෂි ප්‍රජාව තුන්වන ලෝකයේ රටවල කුෂි ප්‍රජාව තුන්වන ලෝකයේ රටවල කුෂි ප්‍රජාව සම්බන්ධ විය 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 හරි තුන්වන ලෝකයේ රටවල කුෂි ප්‍රජාව සම්බන්ධ විය ඒ තුල ඉහළම ආර්ථික සංවර්ධනයක් ඒ තුල ඉහළම කුෂිකාර්මික 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 සංවර්ධනයක් ගොඩනැගුණා माइक ऑफ कर गन्ना ඒ තුල ඉහළම කුෂිකාර්මික සංවර්ධනයක් ගොඩනැගුණා මයික් ඔෆ් කරගන්න ඕන වැඩි කරලා ඔන් කරගන්න මයික් එක. දැන් ඔෆ් කරන මයික් එක. මාළවදී. ගොඩනැගුණා හරි නේද ඒ තුල ඉහළම කුෂිකාර්මික සංවර්ධනයක් ගොඩනැගුණි හරි අපි ඊළඟ කරුණට යමු දෙවෙනි කරුණ මොකද්ද පුතේ माइक ऑफ कर होने දෙවෙනි කරුණට යමු දෙවෙනි කරුණ මොකද්ද වැඩි වෙන ජනගහනයට සරිලන ආහාර නිෂ්පාදනය සිදු කළ හැකි වේ. ඔව් ලියමු ලෝක ජනගහන වර්ධනය ලස්සන ලියමු ලෝක ජනගහන වර්ධනය ක්‍රමිකව ලෝක ජනගහන වර්ධනය මොකද්ද සර් ලෝක ජනගහන වර්ධනය ක්‍රමිකව ටික වේගින් ක්‍රමිකව දැවැන්ත ප්‍රසාරණයක් කරා එක්වීම නිසා ලෝක ජනගහන වර්ධනය ක්‍රමිකව දැවැන්ත මොකද්ද සර් ක්‍රමිකව දැවැන්ත ප්‍රසාරණයක් කරා එක්වීම නිසා හරිත විප්ලවයේ වැනි කුෂි කාර්මික වැඩසටහන් අනේ සර් මොකද්ද කුෂිකාර්මික වැඩසටහන් ඉහළම දායකත්වයන් සැපීය කල්පනාවෙන් ලියන්න දායකත්වයන් සැපීය විශේෂයෙන්ම IRV වැනි මොකද්ද IRV වැනි කංග නැද්ද IRV වැනි කෙටි කාලීන වැඩි දියුණු කළ කෙටි කාලීන වැඩි දියුණු කළ IRV වැනි කෙටි කාලීන වැඩි දියුණු කළ බීජ මගින් IRV වැනි කෙටි කාලීන වැඩි දියුණු කළ බීජ වර්ග මගින් කීප ගුණයකින්ම
ඇහෙන්නේ නැහැ සර්. ඔයාලා සිග්නල් ලිස්ට් එක හදා ඇහෙන්නේ නැහැ සර්. අනේ සර් ආයෙ පොඩ්ඩක් කියන්නකෝ එක. IR වැනි විවර්ග මගින් කිහිප ගුණයකින්ම අස්වනු ඉහළ යාම නිසා ඉහළ යන ලෝක ජන සංඛ්‍යාවට 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 ඉතා හිතකරම දායකත්වයක් විය. ඉතා හිතකරම දායකත්වයක් විය. ඉතා හිතකරම දායකත්වයක් විය. ඉතා හිතකරද සර්? ඉතා හිතකරම දායකත්වයක් විය. හරි. උදාහරණ දාන්න. උදාහරණ දාන්න. ශ්‍රී ලංකාවේ समस्त वीर निष्पादनीय श्रीलंका में समस्त वीर निष्पादनीय मैथकालीन මොකද්ද සර්? श्रीलंका में वीर निष्पादनीय मैथकालीन इधर मागे प्रतीक මොකද්ද සර්? ඉහළම අගයක පැවතීම හරිද? හරි ඊළඟ තුන්වෙනි ඡේදයට යනවා. මොකක්ද තුන්වෙනි කරුණ කියන්නේ? විම් මේකකගේ යන සමස්තයක් වෙන ඉහළ යාම. අරුන්නේ ආක් කියන විම් මේකකගේ ලබන සමස්තයක් හරි ලබන අස්වන ඉහළ යාම. හරි ඊළඟ ඡේදෙ බිම් ඒකකේ ලබන අස්වන ඉහළ යාම. ලියමු අලුත් ඡේදයක් විශේෂයෙන්ම සර් මයික් ඔෆ් කරන්න කියන ටික. ඔව් මයික් කට්ටිය විශේෂයෙන්ම හරිත විප්ලවය හරහා सांप्रदायिक बीज वलට අභියෝග කරමින් सांप्रदायिक बीज वलට අභියෝග කරමින් सांप्रदायिक बीज वलට අභියෝග කරමින් सांप्रदायिक बीज वलට අභියෝග करමින් सांप्रदायिक बीज वलට अभियोग करමින් सांप्रदायिक बीज वलට अभियोग करමින් උසස් තත්ත්වයේ सांप्रदायिक बीज वलට अभियोग करමින් උසස් තත්ත්වයේ වැඩි දියුණු කළ උසස් තත්ත්වයේ වැඩි දියුණු කළ උසස් තත්ත්වයේ වැඩි දියුණු කළ පොහොර බීජ උසස් තත්ත්වයේ වැඩි දියුණු කළ පොහොර බීජ कृषि यंत्र पොහොර बीज कृषि यंत्र हाँ वारी मार्ग क्रम කෙටි කාලයක් තුළ ව්‍යාප්ත විය
එහි ප්‍රතිඵලය වූයේ එහි ප්‍රතිඵලය වූයේ එහි ප්‍රතිඵලය වූයේ බිම් ඒකකයකින් ලබන එහි ප්‍රතිඵලය වූයේ බිම් ඒකකයකින් ලබන බිම්මයකින් අක්කරයකින් බිම්මයකින් ලබන සමස්තස්වනු එහි ප්‍රතිඵලය වූයේ බිම් ඒකකයකින් ලබන සමස්තස්වනු එහි ප්‍රතිඵලය වූයේ බිම් ඒකකයකින් ලබන සමස්තස්වනු समस्त अश्वनु इहල යාමයි බිම් ඒකකයකින් ලබන समस्त අශ්වනු ඉහළ 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 යාමයි මේ නිසා යම් තරමකින් කුෂිකාර්මික සංවර්ධනයක් මොකද්ද සර්? කුෂිකාර්මික සංවර්ධනයක් අංගෙ නැද්ද? මේක නෑ. කුෂිකාර්මික සෑම රටකම ගොඩ නැගුණි. මොකද්ද? සෑම රටකම ගොඩ නැගුණි. සෑම රටකම ගොඩ නැගුණි. හරිද? උදාහරණ ශ්‍රී ලංකාවේ රජරට වී වලට අමතරව ශ්‍රී ලංකාවේ රජරට වී වලට අමතරව අතිරේක භෝග මගින් වරහන් දාලා මුං ඔලක උරුන දාන්නේ මුං තිරිඟු ඉරිඟු අතිරේක භෝග මගින් වරහන් දාලා මුං කමා ඉරිඟු කමා අවුපි වරම් වහලා ආහාර නිෂ්පාදනය ලස්සනට ලියනකොට මේ පන්තියේ දෙන නෝට් එක තවත් මම නෝට් දෙන්නේ නැහැ නිෂ්පාදනය හරිද හතරට ඡේදයට යනවා කොහොමද හතරට කරුණ එක්කෙනෙක් කියන්නේ අදහස් දැනුම් වෙනස් වීම ලියමු හරිත විප්ලවයට පෙර අලුත්චරියක් හරිත විප්ලවයට පෙර සාම්ප්‍රදායික අදහස් විශ්වාස සාම්ප්‍රදායික අදහස් විශ්වාස මත එල්බ සිටි සාම්ප්‍රදායික අදහස් මත වල එල්බ සිටි එල්බ ඒක නැගලා එල්බ සිටි ග්‍රාමීය ගොවීන් ගම්පද මිනිස්සු ග්‍රාමීය ගොවීන් ගම්පද මිනිස්සු ග්‍රාමීය ගොවීන් හරිත විප්ලවයේ සමග තරගකාරී
හරදිප්ලවයේ සමග තරංකාරී කුෂිකාර්මික ප්‍රවේශයකට හරදිප්ලවයේ සමග තරංගකාරී කුෂිකාර්මික ප්‍රවේශයකට හරදිප්ලවයේ සමග තරංගකාරී කුෂිකාර්මික ප්‍රවේශයකට එක් විය හරදිප්ලවයේ සමග තරංගකාරී කුෂිකාර්මික ප්‍රවේශයකට එක් විය ඒ අනුව හරි දියුණු කෘමිනාශක ජල සම්පාදන දියුණු කෘමිනාශක ජල සම්පාදන वारिमार्ग प्रवेशन हरहा गोविंगे दनुम අනේ සර් මොකක්ද ආපු දැනුක ඇහුන්නේ प्रवेशन हरहा गोविंगे दनुम गोविंगे दनुम आकल्प ගොවින්ගේ දැනුම आकल्प वेनस वी आकल्प परिसरයක විතර කුෂිකක් කියන ආකල්පදී ආකල්ප දැනුම් වෙනස් වී වාණිජ්‍ය කුෂිකාර්මික රටාවකට ඉස්සර නිකන් ගෙදර හදාගන්න විතරයි ගැව්වේ වාණිජ්‍ය කියන්නේ ව්‍යාපාර පදවලට ගෙනාවා වාණිජ්‍ය කුෂිකාර්මික රටාවකට ගොවීන් පුරවිය වාණිජ්‍ය කුෂිකාර්මික රටාවකට ගොවීන් පුරවිය वाणिज्य කුෂිකාර්මික රටාවකට ගොවීන් හුරු විය वाणिज्य කුෂිකාර්මික රටාවකට ගොවීන් හුරු විය ඒ අනුව ගොවීන්ගේ දැනුම් කුසලතා වර්ධනයක් මේ හරහා ගොඩනැගුණි අලුච්ඡේදයක් පුතා අලුච්ඡේදයක් පොදුවේ ලෝක කුෂිකාර්මික සංවර්ධනය සඳහාම ලෝක කුෂිකාර්මික සංවර්ධනය සඳහාම ලෝක කුෂිකාර්මික සංවර්ධනය දියුණුව සඳහාම මොකක්ද ලෝක කුෂිකාර්මික සංවර්ධනය සඳහා බිහි වූ ජාත්‍යන්තර සංවිධාන ලෙස ලෝක කුෂිකාර්මික දියුණු කරන්නම අදාගත්ත ලෝක කුෂිකාර්මික සංවර්ධනය සඳහාම වූ ජාත්‍යන්තර සංවිධාන ලෙස අංග දල්ලේට පල්ලෙහාට එක ලෝක ආහාර වැඩසටහන
ලෝක ආහාර වැඩසටහන. හරි. එතන වරහන් දාලා ඉස්සරහ ලියන්න. එක ලෝක ආහාර වැඩසටහන WFP World Food Program. World Food Program WFP බෝඩ් එකේ ලියන්න. ලෝක ආහාර වැඩසටහන. සර් පේන්නේ නැහැ බෝඩ් එක. අයි පේන්නේ නැද්ද? ඒක වෙන්නේ. සර් කැඩි කැඩි ඇහෙන්නේ. හරි. එහෙනම් මම හැමෝටම මුලින් දානවා. සර්ව පේන්නේ නැහැ. මේ බලමතේ. හා සර් එහෙම කරන්න. හරි. ඇහෙන්නේ සර් කියන්නකෝ. ලෝක ආහාර වැඩසටහන WFP හරිනේ. දෙක ලෝක ආහාර කවුන්සිලය. ලෝක ආහාර කවුන්සිලය. ලෝක ආහාර කවුන්සිලය. WFC World Food Council. ලෝක ආහාර වැඩසටහන ලෝක ආහාර කවුන්සිලය. ලෝක ආහාර වැඩසටහන WFP ලෝක ආහාර කවුන්සිලය. 3 ලෝක ආහාර හා කුෂිකාර්ම සංවිධානය. 3 ලෝක ආහාර හා කුෂිකාර්ම සංවිධානය. ලෝක ආහාර හා කුෂිකාර්ම සංවිධානය. වෙනි ගෝලීය ආයතනත් ගෝලීය ලෝකෙම තියෙනවා ගෝලීය ආයතනයක් ගෝලීය ආයතන බහුජාතික සංවිධාන වූ වැදගත් පුතේ හොදේ බහුජාත සංවිධාන වූ පාර්ට්නර්ස් කළා මොන්සාන්තෝ බෝඩ් එකේ ලියන්න මොන්සාන්තෝ හරි මොන්සාන්තෝ ගාව වරහන් දාලා ලියන්න ලෝකේ කුෂි බීජ වරහන් දාලා ලෝකේ කුෂි බීජ ඕනමයි මේ හොදේ ලෝකේ කුෂි බීජ සම්පූර්ණ ඒකාධිකාරී තියෙන මුං ගාව මොන්සාන්තෝ ඊළඟ සින්ජෙන්ටා එතන වරහන් දාලා ලියනවා ලෝකේ කුෂි යාන්ත්‍රික ලෝකේ රසායනික දූ රසායන නිෂ්පාදන මලනාශක විනාශක ලෝකේ රසායනික දූ ලෝකෙම රසායනික දූ හරිද ලෝකේ රසායනික දූ හරි ඊළඟ තුන ඊළඟේ දානවා සිබාගෙයි පෙරට නෙවෙයි සිබාගෙයි වැනි ආයතන වේගයෙන් වර්ධනය වී ඉතා ඉහළ කුෂිකාර්මික සංවර්ධනයක් වෙත ලෝකේක් විය හරි එහෙනම් දැන් දන්න ඔයලා හර්ජිප්ලේ කියන්නේ මොකක්ද? ඒකේ වාසිය මොනවද කියලා. තේරුණාද? හර්ජිප්ලේ කියන්නේ මොකක්ද? වාසිය මොනවද කියලා දාන්න. දැන් මේ බලා ගන්න. හරි. හර්ජිප්ලේ කියන්නේ මොකක්ද? ඒකේ වාසිය. එහෙනම් දැන් මම ආයෙත් කෙටියෙන් කියනවා හර්ජිප්ලේ කියන්නේ අහගන්න. හර්ජිප්ලේ කියන්නේ 1943 දී ලෝක ආහාර නිෂ්පාදනය වර්ධනය කිරීම සහ මෙක්සිකෝන් ජාතික නෝමන් රෝමන්ගේ මැදිහත් වීම නැති වෙච්ච දියුණු කුෂිකාර්මික වැඩපිළිවෙල. තේරුණාද?
මේ තවදුරටත් 1963 ලෝක ආහාර නිෂ්පාදනය හා සම්බන්ධ සැලැස්ම නම් ආයතනය මගින් උසස් තත්ත්වයේ බීජ ජල සම්පාදන ක්‍රම කෘෂි යාන්ත්‍රීකරණය රසායනික දෝම වගේ ආශ්‍රයන්ගේ ඇතිවෙච්ච ගුණාත්මක කෘෂි සංවර්ධනය අපි කියනවා හරිත විප්ලවය කියලා. ඒකේ මුලින්ම අවාසි දුන්නා ආයිත් වාසි දුන්නා. තේරුණාද? right දැන් වාසි දුන්නේ ඒ වාසි ටික මම 6ක් විතර කිව්වා නේද? ඒවා විස්තර කරලා දුන්නා. තේරුණාද? right ඒක හරිනේ. දැන් අනුමාත්‍රිකවල යන්න හරිත විප්ලවය හා ශ්‍රී ලංකාව කියලා. දැන් මාතෘකාව ලියන්නේ හරිත විප්ලවය හා ශ්‍රී ලංකාව. ඉක්මන් කරන්න. හැමෝම හරිත විප්ලවය හා ශ්‍රී ලංකාව. හරිත විප්ලවය හා ශ්‍රී ලංකාව. අනේ මෙවරට හරිත විප්ලවය හා ශ්‍රී ලංකාව. ඉවරයිද? අනේ මිනිත් 10කින් මම ආයෙත් මයික් ඕන් කරන්නම්. හැමෝගෙම මම ඔෆ් කරලා තියෙනවා. මොකද ඔයාලා ඔක්කොම එක්කින කතා කරගත්තම බ්ලොක් වෙනවා මෙතන. බ්ලොක් එක කියන්නේ ගෝසාව. හරිනේ? හරිත විප්ලවය හා ශ්‍රී ලංකාව. චුට්ටක් බලන්න. මේ හරිත විප්ලවය බලගන්න. හරිත විප්ලවයේ පුතේ ලෝකෙට එද්දි නේ මම කිව්වා ලංකාවට ආවේ පිලිපීනය හරහා. නේ ලංකාවට හරිත විප්ලවය ලංකාවට හරිත විප්ලවය එන්නේ පිලිපීනය හරහා. නේ පිලිපීනය හරහා එන්නේ පිලිපීනය හරහා. පිලිපීනය ලංකාවට එන්නේ. පිලිපීනය. හරි පිලිපීනය හරහා ලංකාවට හරිත විප්ලවය එනවා. හරි මේ පිලිපීනය හරහා ලංකාවට එද්දී මේ එන්නේ පුතේ 1970 වගේ කාලෙක. තේරුණාද? මම වලට කලින් කිව්වා 1970ට කලින් අපේ රටේ වාණිජ මට්ටමේ විවර්ග තිබුණේ නැහැ. ඊට කලින් පාවිච්චි කරේ සුවඳල් මාවි හීනටි ඕවා. ඔය දැන් දින මැලේසියන් වට්ටක වණ්ඩක පත්තක ඒ බලතු වේලවල මුකුත් තිබුණේ නේ. මේ කුෂි යාන්ත්‍රීකරණයන් දියුණු රසායනික දෝම මේ මුකුත් තිබුණේ නැහැ. තේරුණාද? මේ කෙටි කාලයක් තුල බලන්න අවුරුදු 50ක් වගේ කාලයක් මේ හරිත විප්ලවය ඇවිල්ලා නේ. 70 ඉඳලා 2020 වෙනකන් ගත්තොත් නේ අවුරුදු 70ක් විතරනේ. මෙහෙ හරි මේ අවුරුදු 20ක් විතර අවුරුදු 50ක් වගේනේ. මේ අවුරුදු 50 තුල අපේ රටේ කුෂිකර්මයේ බරපතල විපර්යාසයන් රාශියක් බරපතල පරිවර්තන රාශියක් අන ලංකා කුෂිකර්මයේ කරා නේ. අවුරුදු 50ක් වේ කාලයක් තුල ශ්‍රී ලංකා කුෂිකර්මයේ බරපතල විපර්යාසයන් රාශියක් හරිත ශ්‍රී ලංකාව කරා. බලන්න අපේ රටේ යට වර්ග වාද කරලා අලුත් තුන්ගේ යට වර්ග දුන්නා. අපේ රටේ සාම්ප්‍රදායික ඇවතුම් පැවතුම් සංස්කෘති ඇඹුල ඔය සංස්කෘතිය දින මම ක්‍රම ගොඩක් ඒවා වෙනස් කරලා අලුත් වාණිජයටාවක් ගෙනාවා නේ. ඒකේ හොඳක් නරකක් තියෙනවා. හැබැයි අපේ ලංකාවේ ලොකු වෙනස්කම් මේකෙන් ඇති කරා. හරිද? එහෙනම් අපේ ලංකාවට එන්නේ මේක 70 දශකයේ. තේරුණාද? මේ ආවට පස්සේ පුතේ ලංකාවේ අන්න ටික සාම්ප්‍රදායික ගොවීන්, ඒ කියන්නේ හොලේ තාත්තලා සීයලා අර ගොවීන් පුතේ අර සාම්ප්‍රදායික කුෂිකර්මයෙන් ඈත් වෙලා දියුණු වාණිජ කුෂිකර්මයකට ප්‍රවේශ වුණා. සාම්ප්‍රදායික කුෂිකර්මයෙන් ඈත් වෙලා දියුණු වාණිජ කුෂිකර්මයකට අපේ රටේ කට්ටිය යොමු වුණා. තේරුණාද? ඒ යොමු වීම ඇත්තටම හොඳක් වුණා මේක. හොඳක් නරකුත් වුණා. ගොඩක් වෙන්නේ නරක. හැබැයි වාසිකුත් වුණා. මම මේ කතා කරන්නේ පොදුවේ ලංකාවේ උනේ මොකක්ද? විශේෂයෙන් මට තියාගන්න පුතේ අපේ රට පුරා අපේ රටේ අන්න ගොඩාරියක් තැන්වල අනුදරුණේ ආරම්භ වුණා කෘෂි කාර්මික පරීක්ෂණ ආයතන. උදාහරණ ගත්තොත් ඔයාලම අපේ රටේ ප්‍රධාන වාණිජ භෝග ගත්තොත් අපේ රටේ තේ තියෙනවනේ නේ. සුදු අපේ රටේ ඒකට කලින් අපේ රටේ තේ හඳුන්වා දුන්නනේ නේ. සුදු අරසිනවල තේ හඳුන්වා දෙන්නේ තේ වලට පරීක්ෂණ ආයතන බිහිවුණු ප්‍රකට ලංකාවේ නේ. අපේ රටේ තේ ප්‍රධාන පරීක්ෂණාගාරය කොහෙද තියෙන්නේ? තලවකැලේ. තේ ප්‍රධාන පරීක්ෂණාගාරය. ඒ වගේම පොල් ගත්තොත් පොල් අපේ රටේ ප්‍රධාන වාණිජ භෝගයක්. අපේ රටේ පොල් පරීක්ෂණාගාරය තියෙන ලුණු විල නේ. ඒ අලුතෙන් පොල් වර්ග හඳුන්වා දෙන ඒවා, පොල් වර්ග රෝග පාලනය කරන ඒවා, අලුතින් පොල් ව්‍යාප්ත කරන ඒවා, ඒ වගේ ගොඩාක් පරීක්ෂණ කරන එහි පොල් ලුණු විල. ඒ වගේම වී අපේ රටේ ප්‍රධාන ආහාර භෝගී වී. එහෙනම් වී පරීක්ෂණාගාර අපේ රටේ ගොඩක් තියෙනවා. අම්බලන්තොටත් තියෙන ප්‍රධාන වී පරීක්ෂණාගාරයක්. අම්බලන්තොට, මහවිලුප්පල්ලම, බත්තලේගොඩ තේරුණාද? ඒ වගේ කුණ්ඩසාලේ ඒ ගොඩාක් තැන්වල වී පරීක්ෂණාගාර බිහිවුණා. තේරුණාද? ඒ වගේම ප්‍රධාන අපේ රටේ මේවා මොනවද? වී, පොල්, උක් පරීක්ෂණාගාරයක් සේවය කරලා තියෙනවා. අපේ රටේ සුළු උපනයන භෝග පරීක්ෂණාගාරය තියෙන්නේ කොහෙද? අනුමුදේ මාතලේ. රයිට් අන්න වගේ පරීක්ෂණ ආයතන හා අපේ රටට උසස් තත්ත්වයේ ඒ රෝග පාලනය කිරීම, බීජ නිෂ්පාදනය කිරීම මේ වගේ ගොඩක් පැති දියුණු කරා. තේරුණාද? මේ හැම දෙයකින්ම කරේ පුතේ සමස්ත කුෂි නිෂ්පාදනය වර්ධනය කිරීම.
ඒ නිසා සාම්ප්‍රදායික කුෂිකාර්පයට අභියෝග කළා අන්න ගොඩාරියක් කුෂිකාර්පයට සංගත වුණා. අපේ රටේ විශේෂයෙන්ම ආවා මහවැලි ව්‍යාපෘති වගේ ව්‍යාපෘති. තේරුණාද? අපේ රටේ 1970 ලංකාවට ආපු ව්‍යාපෘතිය මහවැලි ව්‍යාපෘතිය. ඒ මහවැලි ව්‍යාපෘතියෙන් කරේ මම ඔයාලට ඉස්සර කරන පාඩමක්. හොඳේ. මේ ලංකාව ගත්තොත් මහවැලි ගඟ මේ මෙතන මධ්‍යම ගඟේ පටන් ගන්න මුහුදට ගඟේ මහවැලි ගඟ නේ. මේ මහවැලි ගඟ හරස් කරලා නම් මේ හැදුවා කුෂිකාර්මික කලාප. අහලා තියවලා මහවැලි සී කලාපේ, මහවැලි එච් කලාපේ, මහවැලි ඩී කලාපේ, මහවැලි බී කලාපේ ඔය කලාප හදලා අන්න මේකට සම්බන්ධ කරලා. තේරුණාද මේකත් එක්ක ආවේ ඒක. අර විප්ලවීත් එක්ක ආපු දෙයක්. ඒ වගේම අන්න ඊට කලින් තිබුණා මොකද්ද? ගොවි ජනපද ව්‍යාපාර. නේ අපේ රටේ 1990 දී පැතිරුණා ගොවි ජනපද ව්‍යාපාර සංකල්පය. ගොවි ජනපද ව්‍යාපාර සංකල්පය. ඒ ගොවි ජනපද ව්‍යාපාර රුක්කේ මොකද්ද? කුෂිකර්මයේ ටික ටික වාණිජකරණය කරා. නේ ග්‍රාමීය පැති සංවර්ධනය කරලා ඒ පැතිවල මිනිසුන්ගේ බීජ නිෂ්පාදනය, ආහාර නිෂ්පාදනය, සමස්ත කුෂි නිෂ්පාදනය වර්ධනය කරන්න ගත්ත හොඳ ප්‍රයත්නයක්. තේරෙනවද? රයිට් ඒ වගේම කරේ පුතේ ටික අපේ රටේ කුෂිකර්මයන් පෝෂණය කිරි, වර්ධනය කිරි, දියුණු කිරි. රයිට් ඕුණා. තේරුණාද? ඒ නිසා අර්ධික්‍රමයේ අපේ රට ගලන් එනවා 70 දශකෙදී ඇවිල්ලා අපේ රටේ තිබිච්ච සාම්ප්‍රදායික කුෂිකර්මයේ දැන් තියෙන වාණිජකරණයකට ලක් කරේ මේ හරහා. නේ උදැල්ලෙන් හාමිනුස් ට්‍රැක්ටරේ ගත්තා. ආර්කෙන් හාමිනුස් තව ලොකු මැෂින් ගත්තා. අතින් ගොයන් කපු කාලේ දැන් ඉවරයි. දැන් යායට මැෂින් තියෙනවා. තේරුණා? දැන් අපිට ගොයන් කපුරක් දකින්න හම්බෙන්නේ නැහැ. ආර්කෙන් කුපුරක් කනවා දකින්න හම්බෙන්නේ නැහැ. නේ ඒ මොකෝ ඒ ක්‍රම වෙනස් වෙලා. දැන් අපේ රටේ ටික ටික දියුණු වාණිජකරණයට ඇවිල්ලා තියෙනවා. තේරෙනවද එහෙනම් අපේ රටවල අර්ධිප්ලේ වේගයෙන් ආවා. පරිශන ආයතන ආවා. ජල සම්පාදන ක්‍රම ආවා. කුෂි යන්ත්‍ර ආවා. රසායනික දුම් ගොඩාක් කටි පාවිච්චි කරනවා. වස ගහනවා ඕන කෙනෙක් නේද? ඊට පස්සේ ඒ වගේ හැම පැත්තකින්ම කුෂිකර්මයේ දිනුනා කියලා තමයි කියන්නේ. හරිද? හරි. පොඩ්ඩක් කතා කරමු. හරි. පල්ලේ මුටින් අයින් කරමු චුට්ටක්. හරිනේ. දැන් මම ඇහෙන්නේ නැති. ඇහෙනවද? ඔව් සර්. දැන් එනවා. ටික අර එම ගන්න පොතේ වල ගෝසාව හරලා. හරි. පුතේ පැහැදිලිද? ඔව් සර්. තේරෙනවද පුතේ? ඔව් සර්. තේරෙනවද? ඇහෙනවද? තේරෙනවා. පැහැදිලි? හරිනේ? ඔව් සර්. පොඩ්ඩක්. ලිමු. ආදිත්‍යලේ අටමහල් ලිමු කොට ගමු. ආදිත්‍යලේ 1970 දශකයේදී ලිමු කොට තිබුතේ ආදිත්‍යලේ 1970 දශකයේදී ශ්‍රී ලංකාවට එක්විය ශ්‍රී ලංකාවට එක්විය සර් කවද්ද? 1970 දී ශ්‍රී ලංකාවට එක්විය විශේෂයෙන්ම පිලිපීනේ ජාත්‍යන්තර සහල් පරීක්ෂණාගාරය හරහා පිලිපීනේ ජාත්‍යන්තර සහල් පරීක්ෂණාගාරය හරහා පිලිපීනේ ජාත්‍යන්තර සහල් පරීක්ෂණාගාරය හරහා මම පේන කරනකොට මම ඇහෙනවනේ පිලිපීනේ ජාත්‍යන්තර සහල් පරීක්ෂණාගාරය හරහා මම කාරණා කකුල දෙක දෙනවා පිලිපීනේ ජාත්‍යන්තර සහල් පරීක්ෂණාගාරය හරහා IRV capital green IRV वर्ग हरहा मेवा सर IRV हरहा मेवा संबंध वर्तमान दास विश्व वर्तमान दास दक्वा
දක්වා වර්තමාන 2020 දක්වා වසර 50ක තරම් කාලයක් 70 වෙනි යාමේ දැන් 20 වසර 50ක තරම් කාලයක් review කාලයක් yum කාලයක් ඉවරනේ වසර 50ක තරම් කාලයක් වසර 50ක තරම් කාලයක් ඕනේ කො පෙන්න ඕනේ වසර 50ක තරම් කාලයක් වසර 50ක තරම් කාලයක් මෙරට කුෂිකර්මී මේක හොඳ නැහැ අපි මොකද්ද සර්? වසර 50ක තරම් කාලයක් වසර 50 තරම් කාලයක් බොහෝ වෙනස්කම් වසර 50ක තරම් කාලයක් බොහෝ වෙනස්කම් මේක කුෂිකර්මී. වෙනස්කම් ගොඩනැගුණි equal equal වෙනස්කම් ගොඩනැගුණි කරන්නේ හරිද පුතා හරි සර්. හරි හරි හොඳයි ඒවා අතර අංක දාලින් අංක 1 ඒවා අතර 1 දැවැන්ත කුෂිකාර්මික පරීක්ෂණ ආයතන දැවැන්ත කුෂිකාර්මික ව්‍යාපාර පරීක්ෂණ එපා දැවැන්ත කුෂිකාර්මික ව්‍යාපාර ලෝකෙ තුල ගොඩනැගීම දැවැන්ත කුෂිකාර්මික ව්‍යාපාර ලෝකෙ තුල ගොඩනැගීම දැවැන්ත කුෂිකාර්මික ව්‍යාපාර ලෝකෙ තුල ගොඩනැගීම මෙරට තුල ගොඩනැගීම හොඳයි දැවැන්ත කුෂිකාර්මික ව්‍යාපාර මෙරට තුල ගොඩනැගීම මෙරට දැවැන්ත කුෂිකාර්මික ව්‍යාපාර මෙරට තුල ගොඩනැගීම පරහන් දාලා ලියනවා මහවැලි ව්‍යාපාරයේ මහවැලි ව්‍යාපාරයේ අහයට වෙලා මහවැලි ව්‍යාපාරයේ ගෝවි ජනපද ව්‍යාපාරයේ ගෝවි ජනපද ව්‍යාපාර अंक 2 කුෂිකාර්මික පරීක්ෂණ ආයතන මෙරට ගොඩනැගීම अंक 2 ලියනවා කුෂිකාර්මික පරීක්ෂණ ආයතන මෙරට ව්‍යාප්ත වීම මෙරට ව්‍යාප්ත වීම කුෂිකාර්මික පරීක්ෂණ ආයතන මෙරට ව්‍යාප්ත වීම කුෂිකාර්මික පරීක්ෂණ ආයතන මෙරට ව්‍යාප්ත වීම හරි අංක දාලා ලියන්න 1 ආයක අංක දාලා පල්ලෙහා ලියන්න 1 v කියලා ලියන්න 1 v උදාහරණ දාලා 1 v अंक 1 v ඊළඟට විපස්සනාක ප්‍රදාන කරති ආයුක්කල් දැන් කියපු එකේ උදාහරණද ඔය? ඔව් මේ ආයතන වලට උදාහරණ දෙන්නේ v කියලා ඉරක් ගහලා විපස්සනාක ගොඩක් තුන අපේ රටේ v ආයුක්කල්ම ප්‍රදානක මහවිලුප්පල්ලමේ තියෙන්නේ අනුරාධපුරයේ තියෙන්නේ මහවිලුප්පල්ලම මොකද්ද සර් හෙන්නන්නේ? බත්තලේ ගොඩ අටමහල් ලියන්න මහවිලුප්පල්ලම බත්තලේ ගොඩ බත්තලේ ගොඩ හිඟුරක් ගොඩ
මහලුප්පල්ලම බතලගොඩ අම්බලන්තොට ගෝබුවල මොකද සර්? අර කාටද බලන්න දෙන්නේ ගෝබුවල ඔෆ් කරගන්න කියන්නකෝ. මයික් ටික ඔෆ් කරගන්න. ගෝබුවල හරි ගෝබුවල හරිද ඊළඟ දෙක පොල් අංක දෙක පොල් කොහෙද පොල් තියෙන්නේ ලුණු මිල පරිශනාගාර ලුණු මිල කොහෙද තියෙන්නේ වරහන්දාල යන පුත්තලම කියලා අතන අර මේ වීවර ඩිලිවරේ මේ අහලුප්පල්ලම එතන වරහන්දාල යන පළවෙනි එකේ අනුරාධපුරේ කියලා බහුවර්ණහයි දිස්ත්‍රික්ක කොහෙද කියන්නේ හොඳේ ප්‍රධාන එකනේ මහලුප්පල්ලම අනුරාධපුරේ දෙකට කිව්වනේ මොකද පොල්නේ පොල් ලුණු මිල කොහෙද තියෙන්නේ පුත්තලමේ තුන තේ ප්‍රශ්නයකට කොහෙද තියෙන්නේ තලවකැලේ ඉස්සරහින් ලියන්න තලවකැලේ ඉස්සරහින් ලියන්න නූරෙලි කියලා ඊළඟ තුන ලියනවා රබර් ගා වරහන්දා ලියන්න කොහෙද රබර් තියෙන්නේ අගලවත්ත කොහෙද තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කේ අගලවත්ත තුන සුළු අපනයන භෝග ඒ කියන්නේ කෝපි කොකෝවා සාදික්කා එනසාර කරාබු නැටි සුළු අපනයන භෝග පරශනාකාරී තියෙන මාතලි බහුවර්ණ හයි පුතේවා මාතලි ඊළඟ උක් පරශනාකාරී තියෙන සෙවණගල ගොඩක් සමීප සෙවණගල තියෙන ඇමිලිපිටිය කියලා. දැන් ඉතින් ඇමිලිපිටිය සෙවණගල තියෙන මොනරාගල දිස්ත්‍රික්කෙට සමීප නගරේ තියෙන ඇමිලිපිටිය. හරිද? තුන කියනවා. අංක 3 මෙරට සෑම කලාපයක්ම නියෝජනය කරන පරිදි වෙනස්කම්නේ මෙරට සෑම කලාපයක්ම නියෝජනය කරන පරිදි මෙතන සෑම කලාපයක්ම නියෝජන පරිදි කෘෂිකර්ම සහකාර පර්යේෂණ නිලධාරී කෘෂිකර්ම සහකාර පර්යේෂණ නිලධාරී කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරී කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් පත් කිරීම දැන් ඉන්නේ හැම ගමකටම එක්කෙනෙක් ඉන්නේ කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් පත් කිරීම වරහන්දාලිනෝ කුපනිස ගැටි කියනෝ කුපසනි උපනිස නෙවෙයි කුපසනි හරි තුන්වෙනි එක තරංකාරී ආහාර භෝග නිෂ්පාදනයක් වෙත ගොවීන් යොමු කරවීම දැන් ගොවීන් දැනුවත් කරනු තල්ලු කරනු ගොවීන් යොමු කරවීම තරංකාරී ආහාර භෝග නිෂ්පාදනයකට ගොවීන් යොමු කිරීම මේකේ ලියමුතේ තරංකාරී ආහාර භෝග නිෂ්පාදනයකට ගොවීන් යොමු කිරීම ඒ ඉස්සරහින් යොමු කිරීම ආර්ථික මධ්‍යස්ථාන මගින් ඔක්කොම ඉන්නේ හර්දිපුලෙත් එක්ක අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන අපේ රටේ තියෙන්නේ
ගොවීන්ගේ නිෂ්පාදන අතරමැදිව සූරාකරණය නවත්තන්නනේ. අර පොළොට ගියාට පස්සේ මිනිස්සු දෙන්න මල්ලි දෙන්න කියලා ගන්න නේද? ගොවීන්ගේ නිෂ්පාදන සූරාකරණය වළක්වමින්. ගොවීන්ගේ නිෂ්පාදන සූරාකරණය වළක්වමින් ගොවීන්ගේ නිෂ්පාදන සූරාකරණය වළක්වමින් ස්ථිර මිලක් ලබා දීම. ඔය තියෙන අපේ රටේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන දඹුල්ල නෝනදිර නගරය කියලා කියන්නේ. මම පන්දිත්තෝ කියන්නම්. දඹුල්ල මීගොඩ ඇඹිලිපිටිය පරහන්දාලියනේ හොඳේ. දඹුල්ල මීගොඩ ඇඹිලිපිටිය කැප්පෙටිපොළ නුවරඑළිය පැත්තේ වැල්ලවම දන්නවා කැප්පෙටිපොළ ඊළඟට කුෂ නිෂ්පාදන අලෙවිකරණයන් පුළු කිරීම කුෂ නිෂ්පාදන අලෙවිකරණයන් පුළු කිරීම විකුණන්න ක්‍රමවේද තියෙනවා. මේ බහුජා සමාගම් අපේ දෙනවා කීසෙම ගන්න. මේ කාඩ් ස්පුර්ෂයෙන් ආහාර ගන්න තියෙනවා. හරිද? හරි. මම මුටින් ඔන් කරා. ඔන් කරා. ඔව්. හරි නේද? දැන් මම මුටින් ඔන් කරා. පුතේ ඒක හරිනේ කරුණු ටිකක් කිව්වා. සර් මේකේ රෙකෝඩ් එකක් තියෙනවද? සර් මේකේ රෙකෝඩ් එකක් හදනවද? ඔව් ඔව්. හොඳේ මම ආයෙත් පැහැදිලි කරලා දෙනවා දැන්. හරි. ඔයාලා බලා ගන්න. හරිනේ? ඔයාලා මම කලින් පාඩමේ රෙකෝඩින් එක බැලුවද? ඔව්. බැලුවද? ඔව් සර්. නෑ. හොඳයි දේවල් මම මේ සති දෙක තුන ඔක දානවා රෙකෝඩින් එකක්. මොකද මම අමාරුවේ රෙකෝඩ් කරගන්න. රෙකෝඩ් ඔව් සර්. ඒක වෙන්නේ. ඔයාලා පාඩම කාටියක් තේරෙන්නේ මේ මුල් දවස්වල මොකද පැහැදිලි නැහැනේ. අන්තර්ජාල සම්බන්ධකම් සමහර කටියන්ට අඩු වැඩි වෙනවා අඩුපාඩු තියෙනවා ඒක හන්දා. හරිනේ? දැන් බලන්න මෙහි අද මම දැක්කේ හර්දිප්ලවේ වාසිනිකයි හර්දිප්ලවේ ලංකාවට වෙච්ච දේ ගැන. නේ හර්දිප්ලව ලංකාවට ආවා ලංකාවෙන් පඩුනේ කියන එක. පැහැදිලිද? හරි මම ඔයාලට මුලින්ම කිව්වා හර්දිප්ලවේ වාසිනික. තේරුණාද? වාසිනික කියන්නේ නෑ එක වාසියක් තමයි මම කිව්වා ගොවීන්ගේ කටයුතු කාර්යක්ෂම වාසියක්. නේ අර සාම්ප්‍රදායික ආගමෙන් නාඩි ඉගල්ලේ නාඩි වගේ නෙවෙයි. කරද්දි ගොඩක් වාසීනේ ඉස්සර උඹරට ගියාම ගොවීන් මාස ගාන. උතර කමක්ද පාඩුවක් මේ දැන් පුතේ අර යාට මැෂින් එක දැන් මම පැය දෙක තුනකින් ඔක්කොම කරලා ඉවරයි. නේ අක්කර කියනකො අක්කර පහක් කුඹුරක් කියනකො පැය දෙකකින් යායම කපලා පාගලා උලන් ගහලා මණු කරලා තිබුණා. තේරුණාද? ඒ කියන්නේ කුෂිකටු කාර්යක්ෂම වුණා. ඒ අර පැල් බැඳගෙන මාස ගණක් කුඹුරලක් ගෙන ඉස්සර වගේ. ඒක වාසියක්නේ හොඳක් උනේ. ඒ වගේම අන ගොවීන්ට අක්කරයකින් ලැබෙන අස්වැන්න වැඩි වුණා. ඒක කිව්වේ බිම් ඒකකයකින් ලැබෙන සමස්ත අස්වැන්න ඉහළ ගියා. මේ ආයෙත් පාඩ මතක් කරලා දෙනවා. හරිද? බිම් ඒකකයකින් ලැබෙන සමස්ත අස්වැන්නදී ඉස්සර පුතේ අක්කරයකින් ලොකු විනිෂ්පාදනය කරන්න බැරි වුණා. ඇයි? ලෙඩ රෝග වලින් මරුණා කුඹුරු බයන් උසයි වැටිලා තව ටිකක් භාගයක් කුඹුරු වැටුණා. නේද? එළවලු පළතුරු කොච්චර අපද ගියාද? නමුත් දැන් එහෙම නැහැ. ඉස්සර විදිහට වට්ටක්ක පත්තක්ක කල් තියාගන්න බෑ. මේ ඉස්සර තක්කලෙත් ටක් ගාලා ඉදිල කුණු වල යනවා. නමුත් දැන් එහෙම නැහැ. නේද? ඒ නිසා එළවලු පළතුරු තාම හොඳ ප්‍රමිතියෙන් අපිට ඕන විදිහට ආහාර හදාගෙන වගා කරගෙන පරිභෝජනය කරන්න පුළුවන්. ඒක සකස්. තේරුම් ගන්නවනි. ඒ නිසා අන්න හොඳ තාපිකාමක ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන් වුණා. අපිට ඕන විදිහට ආහාර හදාගන්න පුළුවන් වුණා. හරි ඩිප්ලෙන් ආවේ මේක. තේරුණාද? මේකත් වාසියක්. නේ? කුෂිකටු කාර්යක්ෂම වුණා. අපිට ඕන ආහාර වගන්න පුළුවන් වුණා. තේරුණාද? ඒ වගේම ලබුණේ තවත් වාසියක් තමයි ගොවීන්ගේ දැනුම් ආකල්ප වැඩි වුණා. දැනුම් ආකල්ප කියන්නේ මොකද්ද? ඉස්සර ගොවීන්ට කුෂිකර්මයේ ලොකු ආකල්ප තිබුණේ නැහැ. ලොකු දැනුමක් තිබුණේ නැහැ. ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. මේ වගා කරද්දී අලි කාලේ මැරෙනවා. නැත්නම් කේම් ක්‍රම කරත් ඒව සාර්ථක නැහැ. නැත්නම් දේශමුඛ ප්‍රකාශවලින් මැරෙනවා. නැත්නම් ඒ ආහාර ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ලෙඩ හැදුවම දෙයියන්ගේ ලෙඩේ කියලා අතහැරලා දානවා. තේරුණාද? එහෙනම් ගොවීන්ගේ කටයුතු ඉස්සර කාර්යක්ෂමනේ නැහැ. ගොවීන් ඉස්සර ලොකු විද්‍යාව ධර්මයක් තිබුණේ නැහැ.
නමුත් දැන් නම් ගොවීන් ලෙඩේ ටක් ගාලා හොයාගෙන අනුත් ඉන්ටර්නෙට් එකෙන් ලෙඩේට බෙහෙත් හොයාගෙන ටක් ගාලා වසගෙනලා ගහනවා. තේරුණාද? අර විශ්වාස සාම්ප්‍රදායික විශ්වාසවල එල්බ හිටියේ නැහැ. නමුත් දැන් නම් විද්‍යාව දැනුමක් අවබෝධකින් වගා කරන්නේ. පැහැදිලිද? රයිට් ඒකත් හොඳක්. ඒකේ ගොවීන්ගේ ආකල්ප වැඩි වුණා. ආකල්ප වෙනස් වුණා. ගොවීන් දැනගත්තා මේ කාලේට මම මේ භෝගේ දානවා. මේ ජල සම්පත් පාලන ජල අනුවන්න අඩු වී වගේ දාන්න. අඩු එළවලු වගේ දාන්න. අඩු කාලේ පීඩන එළවලු වගේ දාන්න. ගොවීන්ගේ අවබෝධය වැඩි වුණා. හරි. අවබෝධය වැඩි වුණා. ආකල්ප වෙනස් වුණා. සමාජ මට්ටම් දියුණුණා. ඒ වගේ ළමයි ගොවීන්ගේ අතමිට සරුණා. අතමිට සරුණා කියන්නේ මොකද්ද? දැන් ගොවීන් ගොඩාරියක් උඩ කරන්නේ වාණිජ පදනමකින්. ඒ වාණිජ පදනම ආවේ කොහොමද? අර හොඳ ඇට වර්ග දුන්නා. තේරුණා? හොඳ එළවලු පළතුරු වී වර්ග ධාන්‍ය වර්ග පළතුරු එළවලු වර්ග ආවා. හොඳ ධාන්‍ය වර්ග ලැබුණා. ගොවීන්ට හොඳ යාන්ත්‍ර වර්ගයක් යාන්ත්‍ර හම්බුණා. ගොවීන් යාන්ත්‍රිකයක් තියෙනවා. ඒ වගේම ගොවීන්ගේ ආකාර වෙනස් වුණා. ඒ වගේම අනුමුතේ වාණිජ පදනමකට ආවා. රයිට් ඒ නිසා ගොවීන්ට වී වගා කරන්නම කොහොමද? ආදායම වැඩි නිසා ගොවීන්ට ආදායම වැඩිවම ගොවීන් එකකින් ඉතිරි කරනවා. දරුවන්ට උගන්වනවා. නේ අනුමුතේ පවුල් සංවර්ධනය කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? සමස්ත ගොවීන්ගේ පෞල් සංස්ථා මේකෙන් වර්ධනය වුණා. තේරුණාද? ඉස්සර මිනිසුන්ට කන්දර වෙන මුකුත් වෙන්නේ නැහැ. තේරුණා? දැන් නම් ගොවීන්ට හොඳ වාණිජ පදනමකින් ආහාර භෝග කරලා ඒ වගේ නිෂ්පාදන කරි කරලා අන ගමනක් යන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණා. තේරුණාද? ඒ සාමුෂිකත්ව පාර්ශ්වයෙන් වගේම අර පළදාර වැඩිම වැඩි. පැහැදිලිද? රයිට් ඒ වගේම ජල සම්පාදන ව්‍යාපෘති ලංකාව පුරා ගොඩනැගුණා. මේ ලංකාව පුරාවටම ජල සම්පාදන ව්‍යාපෘති ගොඩනැගුණා. ඒ කියන්නේ ජලයේ අරගෙන ක්‍රම අපේ දැන් මහ ව්‍යාපාරේ කොච්චර අපේ රටේ වාරි මාර්ග ව්‍යාපෘති ගොඩනැගුණාද? තේරුණාද? ගොඩාරියක් වාරි මාර්ග ව්‍යාපෘති ගොඩනැගුවා අපේ රටවල. තේරුණාද? මේ හොදන්න ලුණුගම මෙහෙර ගෝලවල මෙහෙට එක අපිට පේන ළඟ තියෙන දේවල්. තේරුණාද? ඒ වගේ අර හොඳ වාරි මාර්ග ව්‍යාපෘති ගොඩනැගුණා. මේ මිනිසුගේ ආකාර වෙනස් වුණා. කුෂිකාර්මික සම්බන්ධ කරි කරා. මේ සෑම ගමකම කුෂිකාර්මික පරිසරදාරීපත් වුණා අපේ රටේ. තේරුණාද? ගොවීන්ගේ අස්වනු සාධාරණ මිලට ගන්න අනුමුදේ කුෂිකාර්ම සහකාර පරිසරදාරීපත් වුණා. කොහොමද බැරි? තේරුණාද? නිසා ඒ වගේ යහපතක් වුණා. අහුවෝදින් ප්‍රශ්නයක් මෙයා ගන්න. අහුවෝදින් ප්‍රශ්නයක් හරිත විප්ලවය කියන්නේ මොකද්ද කියලා ලස්සන උත්තරයක් දෙන්න. කොහොමද හරිත විප්ලවය කියන්නේ මොකද්ද කියලා. ඕන්න මම ආයෙත් කියලා දෙන්නම්. දැන් 10 වෙනි වතාව විතර හරිත විප්ලවය කියන්නේ 1943 මෙක්සිකෝවේ නෝමන් බ්‍රෝමන්ගේ මැදිහත් වීමෙන් ඇති වූ කුෂිකාර්මික ක්‍රියාවලිය අනුමුද හරිත විප්ලවය. මේ තවදුරටත් 1963 ලෝක ආහාර නිෂ්පාදනය හා සම්බන්ධ සැලැස්ම මගින් අනුගත උසස්තත්ත්වයේ බීජ ජල සම්පාදන ක්‍රම ශාන්තිකරණයේ අසංගතෝ වගේ අංශයන්ගෙන් ඇතිවෙච්ච සමස්ත වර්ධනය අපිට මදුන හරිත විප්ලවය කියලා. අහුවොත් ඊළඟට හරිත විප්ලවයේ ආවාස තුනක් තුනසන්න කියලා. හරි? අහුවොත් හරිත විප්ලවයේ ආවාස තුනක් තුනසන්න. ආවාසින් අනුගත හිතන්න මොකද්ද? අනුගතයේ දැවැන්ත ජල දූෂණයක් හා කුෂිකාර්මික භූමි ලවණීකරණය ගොඩනැගීම ග්‍රාමීය දරිද්‍රතාවයේ වර්ධනය වීම නේද? මේ සාම්ප්‍රදායික බීජ වර්ග කුෂියදෝ සාපු සංස්කෘතිය අවශ්‍ය වියාම තේරුණාද? මේ බෞද්ධ සමාගම් වර්ධනය වීම හා අන්න දරිද්‍ර ග්‍රාමීය දරිද්‍රතාව වර්ධනය වීම සුරාකෑම තේරුණාද? ඒ වගේම තව කොච්චර අවාසි දුන්නද? ඒ වගේ අවාසි කීපයක් ලියනවා. වාසි ගත්තොත් අර දැන් වාසි ලියනවා. බිම්මේ ලැබෙන සමස්තස්සු ඉහළ යාම, ගෝවින්ගේ ආකල්ප හා සමාජ මට්ටම් දැනුම් ඉහළ යාම නේද? අර තරංකාරී වාණිජ පදනම කුෂිකාර්ම වර්ධනය වීම තේරුණාද? ඒ වගේ අලුත් හොඳ වාසි තියෙනවා. අහුවොතින් හරිත විප්ලවයේ ශ්‍රී ලංකාවේ ඇති වූ බලපෑම් මොසන්නේ කියලා බලපෑම් ගත්තොත් වාසිදායක බලපෑම් සහ අවාසිදායක බලපෑම් දෙකෙන්ම කරුණු දෙක දෙකවත් තේරෙනවා. තේරෙනවද මම කියන එක? පැහැදිලිද? වාසියවොත් වාසි ලියන්න අවාසියවොත් අවාසි ලියන්න පැහැදිලිද? හොඳට අවබෝධ වෙන්න මේක මහානක පාඩමක් නෙවෙයි. පැහැදිලි සර්. ප්‍රශ්න ගොඩක් අහන්න පුළුවන් පාඩමක්. තේරෙනවද? ගොඩක් මියවුද තමයි මේක. හොඳ ප්‍රශ්න ගොඩක් අහන්න පුළුවන් දැනගන්න පාඩමක් තමයි හදිස්සියේ. මට දුක මේ පන්ති වගේ නෙවෙයි මෙතන මම ටිකක් කියලා වෙලා උගන්වන්නේ. ඒ සමගින් නිදහස් අවබෝධ නිදහස් දැනුම මට වඩා දෙන්න අවස්ථාවක් නැහැ. පන්ති දිනක් පුතේ මම නිදහසේ කතා මේකට සම්බන්ධ කරගෙන ලොකුවට පුළුල් වෙනවනේ නේද? තව කාලයක් යද්දී අපි ප්‍රකප් ඒ කොහොම හරි මෙතන වෙන්නලා ඒ නිසා අර යන්න ඕන පාරම සරලව තේරුම් ගන්න. තේරුණාද? ඊළඟ මම කිව්වා හරිත විප්ලවයේ ලංකාවට ඉච්ච බලපෑම. ලංකාවේ හරිත විප්ලවය. තේරුණාද? මම මතකකට මම කිව්වා ලංකාවට 1970 තමයි හරිත විප්ලවයේ එන්නේ පිලිපිනය හරහා. මොකද හරිත විප්ලවයේ හඳුන්වා දුන්නේ මෙක්සිකෝවේ මේ සංකල්පේ නිජබිම මේකේ ඇටේ පැලවුණාට ලෝකේ බහුජාතික ව්‍යාපාර හරහා තමයි ලෝක පැතිරීම වෙන්නේ. තේරුණාද? ඒ හරහා ලංකාවේ පිලිපින වලන ජාත්‍යන්තර විපර්ශනාගාර තියෙනවා. ලංකාවට පිලිපිනය හරහා තමයි උසස්තේ වී ඇතුළු අනිකුත් එළවලු පළතුරු ධාන්‍ය වර්ග අපේ රටේ
ඒ ක්‍රියාවලියේ හරි ඒ ක්‍රියාවලිය ඇවිල්ලා පුතේ දැන් වෙද්දී අපේ රටේ අවුරුදු 50ක් වෙනවා මේක ඇවිල්ලා ඒ 50 තුල දැවැන්ත විපර්යාස ගොඩක් දැවැන්ත පරිවර්තන ගොඩක් අපේ රටේ ඇවිල්ලා තියෙනවා නේ ඒ පරිවර්තන ආපුගේ ප්‍රතිඵලයක් තමයි දැන් අලුත් પરම්පරාවේ ඉන්න ඔබ තේරුණාද මේ පාඩම අහන් ඉන්න ඔබ දැකලා නැහැ හරකෙක්ගෙන් හානවා බල හරකෙක්ගෙන් කුඹුරු හානවා දැකලා තියෙද ඔව් දැකලා තිබුණේ තාමත් කැලේ හාන්නේ එහෙමයිනේ කොහෙද දැකලා තියෙන්නේ හරකෙක්ගෙන් කුඹුරු හානවා දැකලා මනම් කුඹුරු හාන්නේ හරකෙක්ද ඔව් දැකලා තියෙනවා සර්. ඔව් ඒ හරක්කින් මම ඔයාලා දැකලා ඇති මම දැක්කා. අඩුයි. හරි ෆිල්ම් එකේ අහන්නේ මේ අපේ දිවිතර මා වී සුමන්දල් බීනදී දැකලා තියෙද ඒවා අඩුයි. නේද? අපේ ඉතින් පැල් කවි සීපත් දැන් අපිට ඇහෙන්නේ නැහැ. දැන් ඔයාලා කුඹුරේ පැල් කවි සීපත් ඇහෙනවද? ඔයාලා කුඹුරේ දැන් පැල් කවි සීපත් ඇහෙනවද? ඒව නම් ඇහෙන්නේ බී වර්ග නම් තියෙනවා. නෑ සර්. ඒ වගේ බලන්න වෙන එක විදිහේ සංස්කෘතියක් අපේ රටේ නැහැ නේ ඒ විදිහට දැවැන්ත බීජ ඒ සංස්කෘතිය නැහැ මට මතකයි ඉස්සර අපේ ගෙවල් වල තිබුණා කුස්සියේ යනකොට ලිපේ දුන්නම ඉලිමු කරත් දෙපැත්තට දාලා මේ ලීයක දාලා ලිපේ දෙපැත්තේ අර ගැට ගහලා දාලා තියෙනවා පුරක්කම් මේ මෙනේරි මේ තාල පුරක් ඔක්කොම ටික දුන්නා කරා රටකච්චෝ තමයි වහිනකොට මේ කාලේ වහින්නේ මේ මහකන්නේ වහිනව යන පුතේ කඩින් ඉඳන් නේ සීයලා ආච්චිලා අම්මලා තාත්තලා ඉන්නන්නේ නැහැ ඔබ කරනවා නේ සංස්කෘතිය තිබුණා. නමුත් දැන් ඔබ එහෙම පරම්පරාවක් කට්ටිය නෙමෙයි. නේ කඩගත්තු කුරක්කන් රටින් ගේ නේද? කුරක්කන් අපේ රට කෝටි ගණන් වලින් රට ගේ. ඒ ආහාර සංස්කෘතිය නැසලා ඒකේ ලොකු වෙනස්කම් වෙනවා. එකක් තමයි ආර්ථිකයෙන් ලංකාවේ වෙනස්කම් ගත්තු බලපෑම් අපේ රට ඇතිවලි ගත්තොත් අපේ රට දැවැන්ත කුෂිකාර්මික බහුජාති බහුකාර්ය ව්‍යාපෘතිය ඒ හොඳ බහුකාර්ය ව්‍යාපෘතිය තමයි 1970 අපේ ලංකාවට ආව මොකද්ද? කියන්නකෝ මහවැලි ව්‍යාපෘතිය. ඒ කියන්නේ අපේ රටේ ප්‍රධාන ගඟ වෙච්ච මහවැලි ගඟ හරස් කළා. ඒ ගඟෙන් අනුපුතේ මොකද කරේ? වී වගාව ඇතුළු කුෂිකාර්මික සංවර්ධනය කරන්න මේ පැති සංවර්ධනය කරා. විශේෂයෙන්ම අපේ රටේ වියලි කලාප. නේ? අම්පාර පැති, පොළොන්නරුව පැති, අනුරාධපුර පැති නේ? ඒ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කුෂිකාර්මික බිම්බල් පාත් කළා. ඒ වගේ එක එක දාන වර්ග කරලා අන්න දැන් දැවැන්ත කුෂිකාර්මික කරනවා. අර්ධ ගෝල්ඩෝ කට් කරා. හොඳේ? පැකේජ් ඒ පැත්තේ දියුණු කරා. ඒ වගේම අපේ රටේ දැන් ඇවිල්ලා තියෙනවා ආර්ථික මධ්‍යස්ථාන සංස්කෘතිය. මේ අනුරාධපුර නේ ලබුල්ල මීගොඩ වැලිසර දිවුලපිටිය ඒ වගේ ආර්ථික මධ්‍යස්ථාන දෙක අපේ රටේ. මේ ඇතිගල්ලා ඒවා අපේ රටේ කුෂිකාර්මික දායකලා ගොවින් නිෂ්පාදන වලට සාධාරණ මිලක් ගන්න පැත්තක් ඉදි කරා. ඒ වගේම අපේ රටේ ගොවින් මුණපාන කුෂි ගැටුවේ දැන් මට තියෙන වට්ටක්ක. හරි මගේ වට්ටක්ක වගාවේ දවසින් දවසක් කොළ කහ වෙනවා. නාගවලිය වෙනවා. නේ මම කොළ කහ ගිහිල්ලා අනුතේ කුෂිකාර්මික පරිශ්‍රම දෙපාර්තමේන්තුව අපි ගමේ ඉන්න කුෂිකාර්මික ප්‍රයෝජන සේවා දෙපාර්තමේන්තුව කිව්වොත් ඒ කට්ටිය එනවා ගෙදරට වගාවට එනවා. තේරුණාද ඇවිල්ලා මොකද්ද ලෙඩේ කියලා බලනවා. කියන සෑම වගාවක්ම අධිශීලනය කරන ගොවින් කුෂිකාර්මික උපසානිනේ කුෂිකාර්මික පරිශ්‍රම සහකාර නිලධාරී කෙනෙක් ඉන්නේ. ඒ තමයි රෝග හඳුනා ගන්න. ගොවිට උපදෙස් දෙන්නේ. දරුණු දෙන්නේ මේ විදිහට වගා කරන් ඇට වර්ග දෙනවා, තාක්ෂණ දෙනවා, ණය දෙනවා. මේ අනුමුතියම තියෙනවා නම් ඒ වාවේ ආර්ථික ක්‍රියාවක අපිට නිකම් පාස්තු නේ ආර්ථික ක්‍රියාවක අපිට අවිල්ලා අර ආහාර වැඩි කරන්න, නිෂ්පාදනය වැඩි කරන්න හැදිදරෝනි පැකිනම් ඒව ලොකු නවාවේ අර ඒ වගේම අපේ රටේ සෑම භෝගයකටම අදාළව තියෙන පරිශ්‍රණ මේ මම කොවි අමතක කරන්න එපා. වී ගත්තොත් අපේ රටේ ප්‍රධානම පරිභෝජන භෝගේ වී, ප්‍රධාන වශයෙන් වගාරන භෝගේ වී. ඒ වී වලට ප්‍රධාන පරිශ්‍රණාර්ථ විදිහට කොහෙද? අන්න මහවිපල්ලම තියෙන අනුරාධපුරේ. මහවිපල්ලම. තේරුණාද? මහවිපල්ලම නවතරම අඹේ කුණ්ඩසාලේ තියෙනවා. අම්බලන්තොර තියෙනවා. නේද? ඒ වගේම බෝගුවල තියෙනවා. තේරුණාද? අන්න මේ වගේ තැන්වල වී පරිශ්‍රණාගාර තියෙනවා අපේ රටේ. ඒ වගේම අනුපුතේ අපේ රටේ තේ ප්‍රධාන වාණිජ භෝග අපේ රටේ තේ පරිශ්‍රණාගාරය තියෙන කොහෙද? තාලවකැලේ. තාලවකැලේ තියෙන නෝරෙලිය. නේ? බහුවර්ණහයි තේ පරිශ්‍රණාගාර පිට ඇත්තේ නෝරෙලිය. ඒ වගේම අපේ රටේ ප්‍රධාන භෝගයක් තමයි පොල්. පොල් ප්‍රධාන පරිශ්‍රණාගාර තියෙන ලුණුවිල. ලුණුවිල තියෙන්නේ කොහෙද? උත්තර දිස්ත්‍රික්කය. ඒ වගේම අපේ රටේ රබර් තියෙන අගලවත්ති. අගලවත්ති ඉන්නේ කළුතර දිස්ත්‍රික්කය. හරිද? සුළු වෙන භෝග
තුලම්බෝග තේ තුලම්බෝග වෙන මොකද්ද ආරාභනටි සාදික්කා වසාවාසි එන සාල් කැපුමල් නේ ඒ වගේ තියෙන අන්න ඒ වගේ භෝග අපේ තියෙන කොහෙද මාතල දිස්ත්‍රික් පරිශනාගාර කොහෙද මම කිව්වා දෙවනගල ඒ කියන්නේ අඹලි පිටියට අයිති ඕ පරිශනායතන පිටවලා ඒ අගාවන්ගේ ගොවීන් මුණපාන ගැටලු වගාවල් භෝග වල ගැටලු ඒ නිෂ්පාදනය වැඩි කරන ක්‍රියාමාර්ග ඒ ඔක්කොම ගැන පරිශීලනය කරන ආයතන ලංකාවේ තිබුණා. ඒ වුණාද මේ හැම දෙයකින්ම කරේ දරුවනේ සමස්ත කෘෂි නිෂ්පාදන ප්‍රසාරණය කිරීම. හරිද? සමස්ත කෘෂි නිෂ්පාදනයේ වර්ධනය කිරීම, ප්‍රසාරණය කිරීම, ගුණාත්මක වැඩි කිරීම තමයි. හරිද? හරි. හරි සර්. පැහැදිලි. එහෙනම් දැන් ඔයාලා මේ පාඩමේ සරල සාරාංශය මොකක්ද දන්නවද? සරලම සාරාංශය. මොකද අධිපති වාසී, අධිපති අවාසී ලංකාවේ හැටියට මෙච්ච දේවල්. තේරුණාද? හරි. දැන් මාතෘකාව යනවා ජානතාශ්‍රී කියලා. මයික් එක ඔෆ් කරගන්නකෝ. සුත්තක අපි කතා කරමු. ඔයාලට මොකද්ද පාඩම් යන්න තියෙන ගැටලු පුතේ? සර් මයික් ඔෆ් කරන්න කියන්නේ නැහැ. හරි ඉතින් හැමෝම ඕෆ් කරන්න කිව්වට කරන්නේ නැහැ වැඩි. මොකද්ද මම කරන්නේ? අහනකොට මොනවද පුතේ ඔයාලට තියෙන ගැටලු එහෙම කියනකොට? විශේෂ අහුන්නේ. මේක සර් මට පැහැදිලිවම පුතේ ආයෙත් කියන්න. රාපර් වලට අගලවත්තනේ සර් ඒක කළුතර දිස්ත්‍රික්කයේද? yes ඔව් වී වලට මේ මහයිඩ් නෑ බා සිග්නල් නැද්ද? මොකද්ද? සර් වී වලට ඔව් වී වලට රතුපුර ප්‍රධාන වී මධ්‍යස්ථානයේ මොකද? තව එකක් කිව්වනේ බෝම්බ ප්‍රබුද්ධි මොකෝ කොට වහගෙන මේ ළමයි මේ ඔයාලට සිග්නල් නැහැ නේද මේ දවස්වල Wi-Fi router අඩුවට තියෙනවා මේ කොරෝනා හින්දා. ඔයාලා Wi-Fi router එක ගෙනන්න දැන් අඩුවට තියෙනවා ඈ. සිග්නල් නැති කේස් එකට ඒක හොඳයි. සිග්නල් නැත්නම් ඔයාලා තමයි ගහන්න වෙන්නේ. කොහොමද ආයෙත් කියනවා මේක පුතේ අර ජෝබ් කරන වගේ දෙයක් නම් බලාපොරොත්තු වෙන්න එපා මගෙන් වෙන ගුරු වගේ නෙවෙයි මම දන්නවනේ. හරි ඒ නිසා මේ යහපත් හරි ඔයාලා මේක අයහපත්ද බලපෑම් දැක්කොත් ඒක නෑ මම මේකල දාන්න. සර් මේක පොඩ්ඩක් අහගන්න. ඒ නිසා ඔයාලා ඉංග්‍රීසි යූස් කරන්න තමන්ගේ ජීවිතය අඩුපාඩු හදා ගන්න. මොකද මේ අපිට මේක තව කොච්චර කාලයක් යන්න වේද කියලා ෂුවරුත් නෑ. තේරුණාද? අදත් මම දන්න තරමින් එක්කෙනෙක් මැරිලා 20 වෙනියක් මැරිලා. හරි ඒ නිසා අනිවාර්යයෙන්ම ජනවාරි මාසේ පයින් දුන්නොත් රට ඕපන් කරන්නේ නැත. හරිද? එහෙම බරපතල තත්ත්වයක් තියෙන අනිවාර්යයෙන්ම මේ උපක්‍රම වුණාම සර් ඔව් සර් පොඩ්ඩක් මේක අහගන්න. මෙරට සෑම කලාපයක්ම නියෝජනය වන පරිදි කුසිකර්ම සහකාර පර්යේෂණ නිලධාරීන් පත් කිරීම කියලා දුන්නා. ඒකට වරහන් ඇතුලේ මොකද්ද ලියාගන්න කිව්වේ? උපසානි උපසානි සහකාර නිලධාරීන් කැඩි කියන්නේ උපසානි කියලා. හරි නේද? අනේ සර් වී වලට මහයිලොක් පල්ලම බතලකොට අනිත් එක මොකද්ද? බෝම්බු වල මොකද්ද? බෝම්බු වල ගාලා පැත්තේ තියෙන්නේ බෝම්බු වල. සර් එහෙම කැඩි කැඩි. බෝම්බු වල හරි සර් හරි. හරිද? හරි අපේ විභාග කාලයයිද? නෑ විභාග කාලයයිද? නෑ කිසිම හේතුවකට සකලා නෑ. ඔයාලා කියන්නේ මේ සැරේ කොරෝනා තිබිලත් හලෝ අමාරුම පේපර් එකක් වෙලා තියෙන්නේ හැම විෂයකටම. මගේ තාම විෂය තිබුණෙත් නෑ. 3යි 4යි තියෙන ජොබ් එකේ. හරිද? මේක සිංහල පොලිටිකල් ඕවා අමාරුයි. හරිද? ඉතින් දැන් ජනවාරි විභාග වල පටන් අරගෙන මේ අගෝස්තු වෙනකොට මේ පෙට්‍රල් ගන්න මම කියන්නේ එහෙම කල් දාලා බෑ. කල් දාලා දෙයක් ගැන බලාපොරොත්තු වෙන්න බා. කල් දැම්මොත් වෙන්නේ
තව ටිකක් රට පස්සට යන්නේ. එතකොට මේ පද්ධතියෙන් පස්සට යනකොට ඔය රෙල් පුළු ඉවර කරගන්න පුළුවන් වේද සර්? ඔව් කියන්නේ මොකද්ද? ඉවර කරගන්න පුළුවන් වේද සර්? තාම තියරි ඉවත් කරලා නැහනේ. ඉතින් ඒක තමයි. ඒකට කොහොම හරි මේ ක්‍රමෙන් හරි අල්ල ගන්න වෙනවා. සර් පැහැදිලි නැති එක කැඩි කැඩි ඇහෙන්නේ සර්. දුවට සිග්නල් නැති වෙන්නේ. අර ප්‍රබුද්ධි hina වෙනවද? තාපෝදී කුමාරනේ. Let me හරි නේද? මම ඔයාලට හෙට රිවිෂන් පේපර් එක කරනවා. හරිද? හෙට රිවිෂන් පේපර් එක කරනවා. මම ප්‍රශ්නයක් දීලා උත්තර ලියනවා. මම ප්‍රශ්නයක් දීලා උත්තර කියවනවා. අන්න එහෙම එකක් ලියන්නේ. හොඳේ? හරි නිසා හැමෝම කොළ සම්බන්ධ කරගන්න වැඩේ කරන් යමු. හරිද? මම පොඩ්ඩක් අද විනාඩි 30ක් කලින් පන්ති ඉවර කරන්නද? ආසේ කමන්නේ. හරිද? දැන් ඉවර කරන්න සර්. ඔව් මොකද දන්නවද? හරිද? ඒ මොකද දන්නවද මම පුතේ මේ වැඩ වගේක් මට තියෙනවා අනිත් එක මේ ටික මට මේ පාණ්ඩම සම්බන්ධ කරන්න මොකද දැන් එක සැරේටම ළමයි ඔක්කොම මේක දෙන්න ගියොත් අර ළමයි හිර වෙනවා මේක. හැමෝම එක වගේ අල්ලගෙන නැහැ. සමහර ළමයින්ට තේරෙන්නේ නැහැ. හරිනේ මේ යන්නේ ස්ලෝ රේට් එකක් පාඩම. හරිද? හරි සර්. හරි. ඒ නිසා මේ අර පොඩි දවසකට පැයක් එකමාරක් ටික වැඩ කරන්නේ මම ඔතේ දවසම දානවා. සමහර දවසට අර දැනට අර අපේ දෙවෙනි දවසනේ අද. තේරුණාද පුතා? මැදින් සමහරව පැහැදිලි වුණේ නැහැ සර්. ඒක තමයි ඔව් සර්. ටික යන්න තමයි මම උත්සාහ කරන්නේ මේ. පැහැදිලිද? ඔව් සර්. සර් වීඩියෝ එක අද දැන් කරේ. ඔව් ඒක තමයි. ආයේ පන්ති දිනේ හෙට 10යි තියෙන කිව්වනේ. ඔව් සර්. ඔව් හෙට 12යි දක්වා තියෙනවා රිවිෂන් පේපරේ. ඉතින් හෙට ඔයාලට වීඩියෝ එකක් දාලා මම අර මම සල්ලි ඉවර ක්‍රම එහෙම ඔන්ලයින් එකේ හරිද? අර PC කැෂ් ක්‍රමයට හරි ඒක බලන්න. හරිද? හෙට 10 රිවිෂන් තියෙනවා. හොඳේ එඩ මම ප්‍රශ්නයක් දීලා ඒක උත්තර ලියවනවා. ප්‍රශ්නයක් දීලා උත්තර ලියවනවා. හරිද? හරි සර්. සර් පැහැදිලි නැහැ සර්. හෙට දක්වන්නේ අහගන්න. හෙට මන් දිනේ 10යි 12යි කිය. එහෙමද? ඔව් සර්. හරි. දැන් මම දැන් මේ පළවෙනි දේ තමයි තමයි ඔක්කොම වගේ පන්ති සම්බන්ධ කරගන්න එක. හරිද? අනේද වෙලා වෙනස් කරන්න බැරිද? හරි. ඒ නිසා ඔයාලට පන්තිනේ යාළුවෝ හදලා හරි දෙන්න. යාළුවෝ හම්බෙලා එක කියලා දෙන්න මොකද සමහර ලාට නෑනේ. එයා පිටින් සම්බන්ධ වෙයි. මේ ඔයාලා පුළුවන් නම් මුදේ යාළුවෝ ගොඩ කරගෙන මේක සම්බන්ධ කරලා දෙන්න කියන වැඩි කියලා දෙන්න. මට වඩා ඔයාලා මාරිනා 12 මාරනවා පන්ති. ආ? සර් හෙට පන්තිනේ. 8 මාරිනා 12 මාරනවා පන්ති. මොනවද? සිංහල. කාගේද? සමන් සර්ගේ. අනේ බං ඉතින් මම කොහෙද කරන්නේ නැත්තම්. ඉතින් මේ ටයිම් එක මගේ කියලා කියන්න. මම දාගෙන ඉතින්. කිව්වට වැඩක් නැහැ නේ අනේ. අනේ ඉතින් මම මොකක් කරන්නද පුතේ? ඉතින් දැන් මේ පන්ති දෙකක් කපරාදනේ. ඒකට කිව්වොත් එකක් නැහැ නේ. සර් මේ රිවිෂන් එකේ සර් වීඩියෝ එකක් දාන්න පුළුවන් නේද සර්? රිවිෂන් එකේ වීඩියෝ එකක් සර් පුළුවන් නම් ඒක YouTube ගන්න නම් පුළුවන්. හරිද? මම වීඩියෝ එක දාන්නම්. වීඩියෝ දාපන එක ක්ලියර් වෙන්නේ හරි නෑ. ඒ නිසා ඔයාලා දැනගන්න මේ ටයිම් එක මගේ. හොඳයි? ඔයාලා මේකට වඩා ඌගේ ඩේස් වලට කියන නැස්තර මට වෙනස් කර කාලයක් නෑ දැන්. හොඳේ? ඉතින් මම කියවනේ තවත් නම් බෑ ඕක තවත් කරන්න. හරි. නිසා හෙට රිවිෂන් පේපර් එක කතා කරනවා. ඔයාලා යාළුවෝ ඔක්කොම කියන්න අර මේ ඇඩ් වෙන විදිය වල කියලා දෙන්න ඔයාලා. දැන් ඔයාලට පුළුවන් උදව්වක් දෙන්න මට දැන් කියලා එපා වෙලා මේ ඇඩ් කරගෙන විදිය. හරිද? කොච්චර කියන්නද බං? හරිද? ඊට පස්සේදී මේක බලා ගන්නවා වීඩියෝ ලින්ක් එක දාන්න අරක දාන්නම්. මම අනිවාර්යයෙන්ම හෙට පාඩම් පටන් ගන්නකොට මේ හෙට එක අද ලින්ක් එක දානවා. හරිද? හෙට පාඩමේ ලින්ක් එක අද දානවා. හරි නිසා බ්ලොක් වෙන්න නැතුව සම්බන්ධ වෙන්න කලින් විනාඩි 30ක් විතර කලින් ඉඳලා සම්බන්ධ වෙන්න. ඒතර බ්ලොක් වෙන්නේ නේ. දැන් ළමයි 300ක් විතර ඉන්නවා.
එයාලා ලබන සතිය වෙද්දී 350ක් ඊළඟ සතිය 400ක් එක 450 500 විතර එහෙම වැඩි වෙන්න විතර දාලා කරා. නැත්නම් ළමයට තේරෙන්නේ නැහැ නේ පුතේ. ඔය කොහෙද ගෙදර එක සෙට් එකක් ඉන්නේ? අශිනී සෙට් එකක් මේක තුලා නේද? ඔයාලට පේනවාලා? ඔව් උදේ වැඩ කරන්න දුක එක තුනම ගන්න වැඩ කරන්න වැඩක් කරගන්න. මේ කට්ටියක් පේනවා මට. බලන්න. හොඳේ පරිස්සමෙන් ඉන්න. පරිස්සමෙන් දෙන්නේ. මේ මම හිත පැය දෙක කරනවා ඊළඟට පැය දෙකමාර තුන මම පොඩ වැඩි කරනවා. හරිද? හරි ඉතින්. එහෙනම් පරිස්සමෙන් ඉන්න. මම මෙතන ඉඳලා මාතෘකාව ලියාගන්න ඥාන තාක්ෂණය කියලා. මාතෘකාවේ ඥාන තාක්ෂණය කියලා. නැත්නම් පටන් ගන්න බැරි කිව්වා. ඥාන තාක්ෂණය කියලා බලන්න හොඳේ. හෙට තියෙන රිවිෂන් මොන හෙට හරිනම් මම දිනනවා ඔයාලා පරිස්සමෙන් ඉන්න පුස්තකේ ඇවිත් පාරේ යෝදේ හරි පුස්තකේ පරිස්සමෙන් ඉන්න සරණයි සර්. බුත් සරණයි සර්. බුදු සරණයි. ලස්සන